හරි ඔයාලට මාව ඇහෙනවද? සලාම් චුට්ටක් කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න ඇහෙනවද කියලා. ඇහෙනවනේ. හරි එහෙනම් හැමෝටම ආයුබෝවන්. අපි එහෙනම් වැඩේ පටන් ගමු. හරි. රයිට්. මම හිතන්නේ අද ඉස්සලාම දවස නේද? පළවෙනි ලෙසන් එක අපි පටන් ගමු ඉස්සලාම නැවතත් මම පොඩ්ඩක් කියලා දෙන්නම් මොනවද මේකේ තියෙන සබ්ජෙක්ට් එක කියලා. ඔයාලට මතක ඇති ෆාමකොග්නසි, ෆාර්මසියුටික්ස්, ෆාමකොලොජි, ෆොරන්සික් ෆාමසි. හරි? රයිට්. මම මේකින් කරනවා කිව්ව ඉස්සලාම මෙන්න මේ කොටස ෆාමකොලොජි. හරි? ඒත් එක්කම ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරනවා. හරි? ඉන්ට්‍රොඩක්ෂන් කියන්නේ ෆන්ඩමෙන්ටල් කියන කොටස මම කරනවා. හරි? රයිට්. ෆාමකොලොජි කියන්නේ ස්ටඩි ඔෆ් ඩ්‍රග් ඇක්ෂන්. හරි? ඩ්‍රග් එක ඇක්ෂන් එක ගැන ඉගෙන ගන්න එක තමයි ෆාමකොලොජි කියන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරමු මේ ඇක්ෂන් වලට යන්න කලින් මේ ෆාමකොලොජි වල මූලික දේවල් ටික ෆන්ඩමෙන්ටල් ටික කතා කරමු. හරි? ඊට පස්සේ මම ඔයාලට උගන්වන්න යන්නේ ෆාමකොලොජි අපේ ඇඟේ තියෙන සිස්ටම් වයිස් පද්ධති විදිහටයි කතා කරන්නේ. හරි? එක එක පද්ධති අපේ තියෙන ආහාර ජීර්ණ පද්ධතිය, හරි කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක නේද? ඊට පස්සේ නර්ව් සිස්ටම් එක, හරි? ඔය වගේ ගොඩක් සිස්ටම් තියෙනවා. ඒවට අදාළ ඩිසීසස්, ලෙඩ, ඒවට ට්‍රීට්මන්ට් ප්‍රතිකාර. හරි? රයිට්. අපි එන යන් පළවෙනි එකම ෆාමකොලොජි, introduction to pharmacology. හරි? මම බොහොම සරලව මෙන්න මේ ටික කියලා ඉන්නම් ඉස්සෙල්ලා. බලන්න ඔයාලට තියෙනවා හරි A level වලින් ඉගෙනගත්ත දැනුමෙන්ම ටිකක් ඉස්සරහට යන්න වෙනවා. බලන්න මෙන්න මේකෙදී ඔයාලට ඉගෙන ගන්න තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. හරි? මූලධර්ම. ඉස්සල්ලාම දැනගෙන ඉන්න ඕනි මේකේ මේ කෝස් එක කරනකොට මේකේ ප්‍රධානම කෙනා කවුද? එයා තමයි ෆාමසිස්ට්. නේද? කවුද ෆාමසිස්ට් කියන්නේ? හරි? ෆාමසිස්ට් හැන්ඩල් කරන්නේ මොනවද? drugs and surgical item. හරි? මොනවද ඩ්‍රග් එකක් කියන්නේ? හරි? ඊට පස්සේ මොනවද මේ වගේ පවතින ආකාර? හරි? අපි ඒවට කියනවා නම dosage forms. උදාහරණයක් එකම බෙහෙතේ පැනඩෝල් පෙත්ත තියෙනවා, සිරප් එක තියෙනවා, ඉන්ජෙක්ෂන් එක තියෙනවා, ඔය වගේ විවිධ ආකාර. එකම බෙහෙතේ විවිධ ආකාර. අපි ඒවට කියනවා dosage forms කියලා. හරි? ඊට පස්සේ අපිට තියෙන තව වචනයක් therapeutic කියලා වචනයක් තියෙනවා. හරි? therapeutic. හරි? ඔහොම වචන ටිකක් තියෙනවා මේකේ. මේ මූලික වචන ටික අපි එකවර ඔළුවට දාගමු. හරි? කොහොමද ඔළුවට දාගන්නේ? අපි පාඩම් කරන්න දෙයක් නැහැ. එකපාරම මේක අපි ඔළුවට දාගමු. හරි. මම ඉස්සලාම පොඩ්ඩක් ඔයාලට ෂෙයා කරන්නම්. ඔයාලගේ මේ ටිකුට් එක මම දැම්මේ නැහැ. මෙන්න මේක චුට්ටක් අපි බලමු. හරි? මොකක්ද ඒ? මම බලා ගන්න. මෙන්න මේ ෂෙයා කරන එක බලන්න හොඳට. first lesson. හරි? මේක පේනවද හැමෝටම? කාටද පුළුවන් නම් කියන්න පේනවද කියලා? පේනවනේ? right. එහෙනම් අපි යන් ඉස්සල්ලාම ෆාමකොලොජි. මොකක්ද ෆාමකොලොජි කියන්නේ? බලන්න ෆාමකොලොජි කියන්නේ ෆාමකෝන් ප්ලස් ලොගොස්. හරි? ෆාමකෝන් කියුවේ කවුද? තෙන්නකෝන්ගේ අයියා. එහෙමද? නෑ නෑ. ෆාමකෝන් කියන්නේ ඩ්‍රග්ස්. ලොජි කියන්නේ ස්ටඩි නේද? බයෝලොජි ජීවය ගැන ඉගෙන ගන්න එක. හරි? ෆාමකොලොජි කියන්නේ ඩ්‍රග්ස් ගැන ඉගෙන ගන්න එක. ෆාමකෝන් mean drug and logos mean study. හරි? study. right මේ ටියුට් එක දැන් ඔයාලට මේ group එකට මම දාලා ඉවරයි. ඔයාලට මේක ඉවරුනාම ගත්ත හැකි. දැන් මේක ඕනනම් දන්නේ නැති වචන විතරක් ලියා ගන්න පොඩි කොලයක ඇති. හරි? මොකක්ද ඉතින් ඇත්තටම ෆාමසියක් කියන්නේ? හරි? ෆාමසියක් කියන්නේ මොකද්ද? ඒක තැන ප්ලේස් එකක් නේද?
place එකක් මොනවා කරනවද where medicines are compounded or dispensed compounded කියන්නේ එකට එකට මිශ්‍ර කරලා අලුතෙන් හදලා හරි dispensed නිකුත් කරනවා හරි compounded or dispensed හරිනේ ඒ ඇති ඊට වඩා ඕනේ pharmacy එක කියන්නේ මොකද්ද ඒක place එකක් ඖෂධ එකට මිශ්‍ර කරලා හදලා නිකුත් කරන ස්ථානයක් හරිනේ වැඩේ right ඊළඟට එනවා pharmacist කවුද pharmacist කියන්නේ he is a qualified person හරි එයා තමයි නේද සුදුසුකම් තැනැත්තේ හරි person licensed to engage in the pharmacy එක ක්‍රියාත්මක වෙන්න හරි ලයිසන් එක බලපත්‍රයක් සහිත පුද්ගලයා හරි නේද pharmacist right දැන් මම චූට්ටක් මේකෙන් අයින් වෙන්නම් හරිනේ දැන් මම ඔයාලට කියන්න යන්නේ මොකද්ද ඩ්‍රග් එකක් කියන්නේ හරි එක්සෑම් එකේදී අහන්නේ කවුද pharmacist හරි මොකද්ද pharmacy එක කියන්නේ ඒව අහන්නේ ඒව පොඩි ප්‍රශ්න නේද බලෙන් අහයි ඕන්න ඩ්‍රග් එකක් කියන්නේ මොකක්ද කියලා right දැන් මම චුට්ටක් එක එක්කෙනා මාත් එක්ක සංවාදයට එන්න මෙන්න මෙහෙම හරි ඩ්‍රග් එකක් ඔයාලා මොකටද පාවිච්චි කරන්නේ ඩ්‍රග් එකක් මොකටද ඔයාලා පාවිච්චි කරන්නේ right අට එක්ක දෙන්න බලන්න එක උත්තරයක් නිකන් ඔයාලා ඩ්‍රග් එක මොනවටද පාවිච්චි කරන්නේ right දෙන්න බලන්න එක එක්කෙනා කතා කරන්න මම නම කියලාම කතා කරන්නද එහෙනම් එහෙම පාද මෙන්න කට්ටිය ඉන්නවා හරි සමන් කේ කියලා තියෙන සමන් කුමාරද දන්නේ කියන්න බලන්න සමන් ඔයා මොකටද ඩ්‍රග් එක පාවිච්චි කරන්නේ මොකටද ඩ්‍රග් එක පාවිච්චි කරලා තියෙනවා සර් මේ මම නම් හිතන්නේ ලෙඩක් සුවපත් කිරීම සඳහා right ලෙඩක් හොඳ කරන්න very good මේ තියෙන ඩ්‍රග් එක අපි පාවිච්චි කරනවා සුව කරනවට වචනේ කියනවා අපි කියෝ හරි ටෝකියෝ නෙමේ නේද කියෝ සුව කරන්න ආයි කියන්න බලන්න අපි ගමු මනෝෂාන් කියන්න බලන්න ඔයා මොකද ඩ්‍රග් එකක් අරන් තියෙන්නේ කෙනෙක් කියන ලෙඩක් සුව කරන්න අරන් තියෙනවා හරි මොනවද ගන්න අදහසක් තියනවද කවුද අය ඉන්නේ මේ වත්සලා කියන්න බලන්න මොකටද මේ ඩ්‍රග්ස් පාවිච්චි කරලා තියෙන්නේ රෝගයක් වළක්වා ගැනීම සඳහා ඔය තියෙන්නේ එකක් රෝගයක් වළක්වා ගන්න අපි ඒකට කියනවා ප්‍රිවෙන්ෂන් වළක්වනවාට කියනවා සිංහලෙන් ප්‍රිවෙන්ෂන් එහෙමද වළක්වන්න right හරි ඊට පස්සේ කියන්න බලන්න ලක්මි තාරකා කියන්න බලන්න මොකටද පේටක් පාවිච්චි කරලා තියෙන්නේ එක්කෙනෙක් ලෙඩක් පේන් කිලර් එකක් විදිහට නෑ පේන් කිලර් එකක් විදිහට හරි ඒ කියන්නේ අපි මේ බෙහෙත බිව්වහම ටිකක් කරලා යද්දි වේදනාව අඩු වෙනවා ඒ කියන්නේ මොකක්ද මේක ලැබෙන්නේ සහනයක් නේද සහනයක් අපි ඒකට කියනවා relieve සහනයක් ලබා ගන්න හරි ලෙඩකින් සුවයක් ලබා ගන්න ලෙඩකින් වලකින්ද ලෙඩකින් සහනයක් ලබා ගන්න තව කාට හරි කියන්න පුළුවන් ආයෙ මොනවට ගන්නවද ලෙඩක් අඳුර ගන්න ලෙඩක් අඳුර ගන්න ඔය ඉන්නේ අඳුර ගන්නකොට අපි වචනේ කියනවා diagnose නේද diagnose අඳුරා ගන්න හරි උදාහරණයක් මම මෙහෙම කියන්නම්කෝ එක ලෙඩෙක් ඉන්නවා හරි එයාට මොනවා වෙනවද ඇස්පිල්ලක් ගහන්න බැහැ හරි ඇස්පිල්ලම මොකද වෙන්නේ කඩා වැටෙනවා මොකද දැන් කන්නඩි දාගෙන ඕක පෙන්නන්න බෑ මොන වෙන්නේ ඔය පාරට ගියපුවම සමහර කට්ටිය එහෙම හිටපුවම කඩා වැටෙනවා ආයෙ වෙනවා කඩා වැටෙනවා ඒ ඇවිල්ලා නේද තරුණ කාලේ කරන වැඩ ඇස් ගන්නවා කියන්නේ ඒක නෙමෙයි මේ කියන්නේ මොකක්ද වෙන්නේ මෙයාගේ මොනවා වෙනවද
ඇස් පිල්ලම සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. මසල් පවර් එක නැති වෙලා. ඇස් ගහලමද කොහෙද? නේද? මසල් පවර් එක නැති වෙලා, ලොස් වෙලා. දැන් මොකද වෙන්නේ? ඇස් පිල්ලම කඩා වැටලා දෙනවා. ඇස් පිල්ලම් ගහන්න බෑ යාර. හරි ඔකට බෙහෙතක් තියෙනවා. ඒකට හේතුව තමයි ඇසිටයිල් කෝලින් ලෙවල් එක අඩු වීම. මසල් පවර් එක ඇති කරන්න හේතු වෙන නියුරෝට්‍රාන්ස්මිටර් එක ස්නායු දෙකක් අතර පණිවිඩ ගෙනියන කෙමිකල් එක. ඇසිටයිල් කෝලින්. ඇසිටයිල් කෝලින් හිඟ වෙනවා. හිඟ වුණාම මොකද වෙන්නේ? මේක කරන්න බෑ. ඇසිටයිල් කෝලින් හිඟ වෙන්න හේතුව මොකක්ද? ඇසිටයිල් කෝලින් විනාශ කරන එන්සයිම වැඩි වෙනවා. ඇසිටයිල් කෝලින් එස්ටරේස් කියන එක වැඩි වෙනවා. වැඩි වුණාම මොකද වෙන්නේ? ඇසිටයිල් කෝලින් ලෙවල් එක අඩු වෙනවා. පණිවිඩය යන්නේ නැහැ. මසල් පවර් එක ඉන්නේ නැහැ. හරි? මොකද කරන්න ඕනි? අපි කරන්න ඕනි කවුද? ඇසිටයිල් කෝලින් විනාශ කරන කෙනා බෙල්ලෙන්ම අල්ල ගන්න. කොහොමද අල්ලගන්නේ? මෙහෙම කරලා බෙල්ලෙන්ම අල්ලන්න. එහෙමද? නෑ. බෙල්ලෙන්ම අල්ල ගන්නවා. ඇසිටයිල් කෝලින් ස්ටරේස් එක. මොකද කරන්නේ? එයාව නවත්තන්න කෙමිකල් එකක් දෙනවා අපි බෙහෙතක්. හරි? බෙහෙතක් දෙනවා. උදාහරණයක් නියොස්ටිග්මීන් කියන ඖෂධය දෙනවා. නියොස්ටිග්මීන් දැන් ඔය දියුණු කරගන්න එපා. නියොස්ටිග්මීන් කියන ඖෂධය දෙනවා. දුන්නාම මොකද වෙන්නේ? ඇසිටයිල් කෝලින් ස්ට්‍රෙස් ක්‍රියාව නවත්තනවා ටික වෙලාවකට. දැන් මොකද වෙන්නේ? ඇසිටයිල් කෝලින් ලෙවල් එක වැඩි වෙනවා. වැඩි වෙද්දී ආපහු මෙන්න හොඳට ඇස්පිල්ලම් ගහනවා. මසල් පවර් එක එනවා. ඇස්පිල්ලම් ගහනවා. හැබැයි මේ ඩ්‍රග් එකේ ඇක්ෂන් එක පැය 3ක් හෝ 4ක් තියෙනවා. ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? ඇක්ෂන් එක නැති වෙලා යනකොට ආපහු ඇස්පිල්ලම් කඩා වැටෙනවා. දැන් කොහොම ලෙඩෙක් ආවොත් එහෙම අපි මොකද කරන්නේ? ඉස්සෙල්ලා දීලා බලනවා නියොස්ටිග්මීන් පෙත්තක්. හොඳට ඇස්පිල්ලම් ගහගෙන පැය 4ක් විතර යද්දී ආපහු නැති වෙලා යනවා නම් ඒ අඳුර ගන්නවා මෙයාට මේ තියෙන්නේ ඇස්පිහාඩු කඩා වැටීමේ ලෙඩේ නැත්නම් මයිස්තීනියා ග්‍රාවිස් කියන ලෙඩේ. ඒකින්ද අපි ඖෂධ පාවිච්චි කරනවා මොනවටද? ලෙඩ අඳුර ගන්න. තව උදාහරණයක් මම කියන්නම්. ඔයාලා අහලා ඇති මෙතිලීන් බ්ලූ කියන දර්ශකයක් තියෙනවා. අහලා තියෙනව නේද? ලැබ් එකේ ඕන තරම් තිබ්බ නේද? මේ කාලේ තද්ද නිල් පාට ද්‍රාවණයක්. ඔක ඩ්‍රග් එකක් විදිහට එනවා. මේ ඩ්‍රග් එක අපි පාවිච්චි කරනවා දෙයක් අඳුර ගන්න. මොකටද? සමහර අයගේ මොන වෙනවද? මේ බබාලා හම්බෙන්නේ නැහැ. හරි? බබාලා හම්බෙන්නේ නැහැ. මොකද වෙලා තියෙන්නේ? පැලෝපියන් ටියුබ් එක අවහිර වෙලා. හරි બ્લોක් වෙලා. මොනවද වෙන්නේ? මෙතනින් නිෂ්පාදනය වෙන මොනවද? ඕම් නැත්නම් ඩිම්බ ගමන් කරන්නේ නැහැ මෙතනින් එහාට. මොකක් හෝ හේතුවකින්ද අවහිර වීම. හරි? අපි කියනවා සබ්ෆර්ටයිල් කියලා. හරි නිසරු බව. දැන් මොකද වෙන්නේ? මේක අඳුර ගන්න අපි මොකද කරන්නේ? අපි ඉන්ජෙක්ට් කරනවා මේ නිල් පාට ද්‍රාවණය. ඉන්ජෙක්ට් කරපුවාම මොකද වෙන්නේ? මේ ටියුබ් එක දිගේ ගමන් කරනවා. ඉන්ජෙක්ට් කරලා අපිට ස්කෑන් එකක් කරන්න පුළුවන් මේක යනවද නැද්ද කියලා. මේක යන්නේ නැත්තම් කොහේ තැනක બ્લોක් එකක්. ඕකෙන් අඳුර ගන්නවා අපි මේක කියන ලැප් ඇන්ඩ් ඩයි ටෙස්ට් කියලා. හරි? ඩයි එකක් දානවා. දාලා ගමන් මාර්ගය චෙක් කරනවා. ඔය ලෙඩ අඳුර ගන්න ඔය කරන්නේ. හරි? මෙයා සබ්ෆර්ටයිල්ද නැද්ද කියලා හොයාගන්න. මේ තුන બ્લોක් එකක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න. මොකද කරන්න ඕනේ? මේ ඩයි එක දාලා යවන්න. පෞද්ගලික කාර්යය නම් ඉතින් මේක මිරිකලාම නේද? සමහර කට්ටිය ප්‍රසිද්ධ වුණා. හරි. ඒවා කියන්න ඕනේ නැහැ. රයිට් බලන්න. රයිට්. මේ නම් ලෙඩක් අඳුර ගන්නත් අපි ඩ්‍රග්ස් පාවිච්චි කරනවා. ආයි මොකටද ගන්න ඇත්තටම? තව කාටද කියන්න පුළුවන් අදහසක් තියෙනවනම්? මම කියන්නද? මේ බලන්න අපේ ඇඟේ බොඩි ෆන්ක්ෂන් එක වෙනස් කරන්නත් අපි මොනවා ගන්නවද? ඖෂධ පාවිච්චි කරනවා. හොඳම උදාහරණය මොකද්ද? පවුල් සැලසුම් ක්‍රම වලට ගන්න. OCP කියන්නේ oral contraceptive pill. contraception කියන්නේ පවුල් සැලසුම් ක්‍රම. ඒ වගේදී මොකද වෙන්නේ? අපේ ඇඟේ තියෙන හෝමෝන් ලෙවල් එක විශේෂයෙන් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් ලෙවල් එක වැඩි කරනවා. ඒ කියන්නේ අපේ ඇඟේ ක්‍රියාකාරීත්වය බලපෑම් ඇති කරන්න පුළුවන්. හරි? ඒ නිසා මේ ඖෂධ අපි පාවිච්චි කරනවා මොකටද? තව දෙයකට. අපේ ඇඟේ බොඩි ෆන්ක්ෂන් එක alter කියන්නේ විනාශ කරනවා. alter the body function. එහෙනම් අපි මේ කතා කරේ මොනවද? ඩ්‍රග් එකක භාවිතය නේද? මොකටද ගන්නේ? to cure, to prevent, to relieve, to diagnose a disease. ඒ වගේම to alter the body function. අපේ ඇඟේ ෆන්ක්ෂන් එක
වෙනස් කරන්න. නේද? මේ මොනවද? ඩ්‍රග්ස් කියන්නේ කෙමිකල්ස්. මොනවද? කෙමිකල්. සමහර වගේ එක කෙමිකල් එකයි තියෙන්නේ. සමහර වෙලාවට කෙමිකල් දෙක තුනක් තියෙනවා. එහෙනම් ඩ්‍රග් එකක් කියන්නේ මොකද්ද? කෙමිකල් එකක් හෝ කීපයක් අඩංගු මොනවද? සංයෝගයක්. මොකටද ගන්නෙ? මෙන්න මේ වැඩ කරන්න. එහෙනම් මතකින් කියන්න පුළුවන් නේද? is a mixed chemical or mixture of chemical. දැන් මොකටද ගන්න? මොකද්ද? ඩ්‍රග් එකක් කියන්නේ මොකද්ද? is a chemical or mixture of chemical. එකක් හෝ කීපයක් මිශ්‍රණයක්. used to මොකටද පාවිච්චි කරන්නේ? to cure a disease, to prevent from a disease, to relieve from a disease, to diagnose a disease, to alter the body function. හරි නේද? ඩ්‍රග් එකක් කියලා මොකද්ද කියලා අහුවොත් එහෙම දැන් ඔයාලගෙන් අහනවා ඔයාලා ෆාමසි කෝස් එකක් කරනවා ඩ්‍රග් එකක් කියන්නේ මොකද්ද කියලා අහුවොත් එහෙම ඔයාලා දන්නේ නැහැ එහෙමද? නෑ අපේ කට්ටිය කියන්නේ මොකද්ද? අපේ කට්ටිය කියනවා කෙලින්ම පළවෙනි කතාව මොකද්ද? is a chemical or mixture of chemical. ඊළඟට එච්චරද? නෑ තව තියෙනවා මොනවද? කියන්නේ මොකද්ද? to cure a disease, to prevent from a disease, to relieve a disease, relieve from a disease, to diagnose a disease, එහෙම නැත්නම් to alter the body function. හරිනේ? right. ඕක ඉතින් මතකෙන් අපේ කට්ටිය කියනවා. ඒකින්ද මම ඔයාලා ටියුට් එකට මේක දාලා තියෙනවා. ඩ්‍රග් එකක් කියන්නේ මොකක්ද කියන එක ආයෙත් දැන් මොකද කරන්නේ? දැම්ම ඔළුවට දාගන්න. ආයෙ පාඩම් කරන්න තියාගන්න එපා. හරි? මේක පාඩම් කරන්න තියාගන්න යන්න එපා. දැම්ම තියාගන්න ඔළුවේ. ඇති. දැන් අපි ඔළුවට දාගන්න ඔළුවෙන් බඩට යනවා බඩෙන් බිමට යනවා. එහෙමද? නෑ. ඔයාලා තියෙන්න ඕනේ මොකද්ද? දීර්ඝකාලීන මතකය අවදි කරන්න. හරිද? අද තියෙන දේ හෙට අමතක කරන්න එපා. අද තියෙන එක දැන් ආසාවෙන් මතකින් තියාගත්තේ හෙටත් මේක තියාගන්න. වැඩි ඕනේ නැහැ. අද ඔක ඔළුවේ තියාගෙන හෙට උදේ කාට හරි කියන්න අනිද්දාට හොඳට මතකෙයි. ඒ ඇති. හරිනේ? right. අපි යන්නේ එහෙනම් ඊළඟ වචනේ. මම මේවා ලියන්න දෙන්නේ නැහැ. ඔයාලා ටියුට් එක දාලා තියෙන්නේ ඕන නම් ඉතින් උන කට්ටිය අයිනේ ලියාගන්න. හරි? ඊළඟ මම දෙනවා ඩ්‍රග් එක හරි. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙහෙම වචනයක්. මොකද්ද? ඊට පස්සේ තියෙන වචනේ මොකද්ද? therapeutic. therapeutic. මෙන්න වචනේ. පොඟා ගන්නකො. මේ වචනේ සමහර අයට ගොඩාක් අපහැදිලි. හොඳට අහගන්න. හරි? අපේ ඇඟට ඖෂධයක් දෙනවා කියන්නේ මොකද්ද? අපේ ඇඟට කිමිකල් එකක් දානවා. හරි? අපේ ඇඟේ මොනවද තියෙන්නේ? පටක. සජීවී සෛල. මේ පටක වලට මොකක්ද දාන්නේ? කිමිකල් එකක් දානවා. මේ කිමිකල් එක දාපුවාම මොකද වෙන්නේ? සමහර වෙලාවල් වලදී මේ කිමිකල් එකකින් හින්දා අපේ ඇඟට හානි කරනවා. harmful effect එකක් දෙනවා. සමහර වෙලාවල් වලදී අපේ ඇඟට හොදක් කරනවා. හරි? හොදක් කරනවා. ඒක මොකද්ද? beneficial effect එකක්. benefit එකක්. හරි? එහෙනම් අපේ ඇඟට යම්කිසි විදියකින් යම්කිසි කිමිකල් එකකින් හොදක් කරනවා නම් ඒක මොකද්ද? ඒක තෙරපියුටික්. හරි? හොදක් කරනවා නම් තෙරපියුටික්. ඒක නරකක් කරනවා නම් ඒක ටොක්සික්. ඒක විස. හරි? ටොක්සිකොලොජි. හරි නේද? එහෙනම් දැන් ඉතින් තෙරපියුටික් කියන වචනේ එකෙන්ම දාගන්න පුළුවන් නේද? මොකද්ද වචනේ? therapeutic කියන්නේ is a beneficial effect to the our body. යම් කිසි ඩ්‍රග් එකකින් අපිට වාසි සහගත දෙයක් දෙනවා නම් ඒක therapeutic, beneficial. beneficial. හරි? ඊට පස්සේ විනාඩි 10කින් disconnect වෙනවා නේද? හරි. ඊට පස්සේ toxicology කියන්නේ ඒක harmful effect එකක් ගන්න. harmful. දැන් ඔයාලා දන්නවා ඩ්‍රග් එකක් දුන්නාම අපේකට ඒක harmful නම් ඒක toxicology. ඒක beneficial නම් වාසසහගත නම් ඒක මොකද්ද? therapeutic. ඔය වගේ ගොඩක් ඒවා තියෙනව නේද? අපේ සජීවී පටක එක්ක එකතු කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මොනවද ගොඩ?
කෙමිකල් එකතු කරන්න පුළුවන්. ආයෙ මොනවද මේවට දාන්න පුළුවන්? අපේ පටකුවට දාන්න පුළුවන් මොන වගේ දේවල්ද? සමහර ෆීලිංග්ස් නේද? කෙනෙක් දාලා තිනවා ඇහෙන්නේ නෑ සර් කියලා. කොමන් ප්‍රශ්නයක් වගේ මට පේන්නේ. ඔයාලට මම මැසේජ් එක දාලා තිබ්බ කලින්ම ඔයාලගේ මොබයිල් එකේ හරි ඔයාලා මේවා කරන තැන හරි මොනවා කරන්න කියලාද? අයිනේ තියෙනවා call over the internet කියලා headset එකක් දාලා ඇති. අන්න ඒක ක්ලික් කරන්න. එතකොට ඔක ශබ්දය ඇහෙනවා. හරි? right. හරි? මොකද්ද මම කියේ මේ පටක වලට විවිධ දේවල් දාන්න පුළුවන්. හරි? විශේෂයෙන් ඖෂධ වලට අමතරව තව මොනවද දාන්න පුළුවන්ද? මොනවද දාන්න පුළුවන්ද? පොඩි කාලෙදිම අපි ඉපදෙනකොට අම්මගෙන් දෙනවා ආදරය කියන දේ. හරි? ඒව පටක වලට එකතු කරන්න පුළුවන්. ඒව එකතු වෙන ඉන්න තමයි අපි ගොඩක් දේවල් එකතු වෙවි අපේ සිතුම් පැතුම් ගොඩක් වෙනස් වෙවි හැදෙන්නේ. ඊට පස්සේ තරුණ කාලෙදිත් ඔක දාන්න පුළුවන්. ඒක වෙනස් විදියකින් ලැබෙනවා. හරි? මේ පටක වලින් ලේසියකින් මේවා මිරිකලා අයින් කරන්න බෑ. හරිද? ඒකනේ මිනිස්සයා හැදිලා තියෙන්නේ මේ විදියට. හරි නේද? right. එහෙනම් මතක තියාගන්න ඩ්‍රග් එකක් උනත් අපේ ඇඟට දාන්න පුළුවන්. දාපුවම ඉෆෙක්ට් දෙකක් ලැබෙනවා. ඉෆෙක්ට් දෙකක්. මොකද්ද? එකක් beneficial අනිත් තමයි harmful. හරි? beneficial effect එකක් නම් ඒක therapeutic. හරි? ඔන්න ටියුට් එක මම පෙන්නන්නයි යන්නේ බලාගන්න. right. මේ තියෙන්නේ therapeutic. මෙන්න වචනේ. හරි මම ටියුට්ටක් මේක ලොකු කරලා පෙන්නන්නම්. මෙන්න වචනේ. Use of a drug for curing disease and relieving their symptoms. ඒ කියන්නේ අපි හොඳ ලක්ෂණ අරගෙන මොනවා කරන එකද? ලෙඩක් සුව කරන්න සහනයක් ලබා ගන්න අපි පාවිච්චි කරනවා. ඒක කියන අපි therapeutic කියලා. ඊළඟ වචනේ dosage form. මේ බලන්න dosage form. මොනවා dosage form කියන්නේ? එකම drug එකේ විවිධ ආකාර. How we present a drug. අපි කොහොමද drug එකක් හදන්නේ? හරි එකම drug එකේ විවිධ ආකාර. මොනවද මේ විවිධ ආකාර? various preparation of drug. උදාහරණයක් paracetamol ගත්තාම tablet තියෙනවා නේද? syrup තියෙනවා. හරි? තව ඕනනම් salbutamol ගත්තාම tablet තියෙනවා, capsule තියෙනවා, syrup තියෙනවා, ඕන එකක් තියෙනවා. හරි? right. ඒකෙන්ද dosage form එක කියන්නේ එකම ඖෂධයේ විවිධ ආකාර. හරිනේ? right. ඔන්න මම තව එකක් කියලා දෙන්නයි යන්නේ. මේ වචන ටික හරි වැදගත් ඉස්සරහට යන්න. හරිනේ? ඊට පස්සේ මම යනවා මෙන්න මේක. දැන් හා කියලා හරියන්නේ අන්තිමට මම ප්‍රශ්න අහනවා. හරි? මතක තියාගන්න. ප්‍රශ්න අහනවා. එතකොට උත්තර දෙන්න ඕනේ. දැම්ම නෙමෙයි අන්තිමට. right. විනාඩි 6කින් ඩිස්කනෙක්ට් වෙලා ආපහු කනෙක්ට් කරගන්න. right මේ බලන්න. ඊළඟ වචනේ. මම ඊළඟ වචන දෙනවා. indication. indication. මොකක්ද indication එක කියන්නේ? මගේ නමේ කොටසක් තියෙනවානේ indica. indication. Tamarindus indica. මොකද්ද? විද්‍යාත්මක නම. මොකද දන්නේ නැහැ කියන්නේ. කාට හරි කියන්න පුළුවන්ද? Tamarindus indica. ඒවත් ඕනේ නේද? Tamarindus indica සියඹලා නේද? හරි? සියඹලා. right. මෙයා ගන්න indication එක කියන්නේ මොකක්ද drug එකක් භාවිතා කරන අවස්ථාව. හරි? strongly recommended condition. හරි? උදාහරණයක් paracetamol. paracetamol මොකටද දෙන්නේ? උන්නට වේදනාවට. හරි ඔන්න indication. pain and fever. හරි? ඊට පස්සේ salbutamol. මොකද්ද salbutamol දෙන්නේ අපි? හතියට නේද? හතියට. හරි? asthma ඇදුම රෝගය. හරි? ඒ වගේ ඉන්ඩිකේෂන් එකක් කියන්නේ යම්කිසි ඖෂධයක් ලබා දෙන අවස්ථාව. ඒක අනිත් පැත්ත තමයි contra indication. කිසිම හේතුවක් නිසාවත් දෙන්න බෑ. හරි? දෙන්න බෑ මොකද ඒක දීපුවාම අර මං කියපු toxic effect ලැබෙනවා. ඒ අවස්ථාවවල දෙන්නේ නැහැ. හරි? ඒක නිසා ඉන්ඩිකේෂන් එක කියන්නේ ලබා දෙන අවස්ථාව, contra indication එක කියන්නේ ලබා නොදෙන අවස්ථාව. contra indication. දැන් මේවා කොහෙටද ගන්න ඕනේ? ඕක ලියලිය ඉන්න එපා මෙව. ඔළුවේ තියෙන්න ඕනේ. මේ වීඩියෝ එක ඔයාලට දානවා. මේ වීඩියෝ එක නැවත බලන්න පුළුවන්.
මේකේ link එක මම ඔයාලට එවනවා. හරිද? දැන් ලියන්න මොකක් කරන්න එපා දැන්. ඔළුවට ගන්න. හරිද? right. එහෙනම් හරි දැන් වචන මම කීපයක් කිව්වා. මොනවද? drug එකක් කිව්වා. dosage form එකක් කිව්වා. therapeutic කියන එක කිව්වා. indication කිව්වා. contraindication කිව්වා. හරිද? අන්තිම වචනේ. side effect. මොකද්ද? side effect. මොනවා side effects කියන්නේ? අතුරු ආබාධ. හරි? main effect එකට ප්‍රධාන effect එකට ප්‍රධාන බලපෑමට අමතරව ලැබෙන අනිකුත් effect. උදාහරණයක් මෙහෙම හිතන්න. පැනඩෝල් බිව්වහම මොනවද වෙන්නේ? වේදනාව අඩු වෙනවා. උණ අඩු වෙනවා. හැබැයි පැනඩෝල් බිව්වහම තව මොනවද වෙන්නේ? අක්මාව ඉදිමෙනවා. ප්‍රදාහයෙන් ලක් වෙනවා. විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. සමහර අයට ગેස්ට්‍රයිටිස් පවා එනවා. හරි? එහෙනම් මොනවද ඒවා? ඒවා අතුරු ආබාධ. හරිනේ? එහෙනම් ප්‍රධාන ඉෆෙක්ට් එකට අමතරව ලැබෙන අනෙකුත් අතුරු ඉෆෙක්ට් ටික මොනවද? අතුරු ආබාධ. හරි? effect other than the main effect. මොකද්ද? effect other than the main effect. හරිනේ වැඩේ? right. එහෙනම් ඔන්න වචන ටික මම කිව්වා. හරි? මොනවද? drug එක ඊට පස්සේ dosage form, therapeutic, ඊට පස්සේ indication, contraindication, side effect. හරිනේ? ඔය ඇති. හරි? right. එහෙනම් අපි යන් ඊළඟට මෙන්න මේ කොටසට. මම පටන් ගන්නවා මේ මෙතන. මේක නම් ලියන්න ඕනේ. හරි? මේක නම් දා ගන්න ඕනේ ඔයාලා නෝට් එකට. හරිද? මොකද්ද මම කරන්න යන්නේ? කොහොම බලාගන්න හොඳට. මම කියන්න යන්නේ dosage forms. මොනවාද? dosage forms. ඒකේ මොනවාද? පවතින ආකාර. හරි? පවතින ආකාර. මොනවාද පවතින ආකාර? එකම ඩ්‍රග් එකේ විවිධ ආකාර. අපි මෙහෙම බලමු. මේක මම ක්ලාසිෆිකේෂන් කරන්නේ වර්ගීකරණයක් කරන්නයි යන්නේ. ඕම බලන්න. හරි. කාට හරි කියන්න පුළුවන්ද ඖෂධ පවතින ආකාර ටිකක් වර්ග කරන්න පුළුවන් හොඳ ක්‍රමයක්? අපේ මේ දෙන ඖෂධ අපි කොහොමද පාවිච්චි කරන්නේ? according to the route of administration. අපි ලබා දෙන මාර්ගය අනුව. හරි? කොහොමද ලබා දෙන්නේ? අපි මේ ලෝෂන් වර්ග ගන්නවා, ක්‍රීම් වර්ග උලනවා නේද? ජෙල් වර්ග ගන්නවා. හරි? මොකද වෙන්නේ? ඒවා අපේගේ බාහිරින් ආලේප කරනවා. බාහිරින් ආලේප කරනවා. හරි? ඊට අමතරව මුඛ මාර්ගයෙන් ගන්නවා නේද? ලේ වලට දෙනවා නේද? අපේ කැවිටිස් ඇතුළට දානවා. ඔවා මොනවාද? ඒ ඇවිල්ලා internal dosage form. හරි? internal dosage form. එහෙනම් මතක තියාගන්න අපි වර්ග කරනවා ක්‍රම දෙකකට. හරි? මොකක්ද ක්‍රම දෙක? එකක් තමයි කෙලින්ම ඇඟ ඇතුළට ලබා දෙන ඒවා, අනිත් ඒවා තමයි බාහිරින් ලබා දෙන ඒවා. අපි එහෙම ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි මොනවද? ඒවට කියනවා internal dosage and external dosage. ඕගා ගන්න. නෝ මෙතන ලියන්න internal ඇඟේ ඇතුළට ගන්න ඒවා. internal dosage form. මේක එකම ලියා යන්න. ඊට පස්සේ external dosage form. බාහිරින් භාවිතා කරන ඒවා. right. දැන් මම අහනවා එක්කෙනෙක්ගෙන් ප්‍රශ්නයක්. හරි? මට කියන්න බලන්න internal dosage form එක. internal dosage form එක. හරි නේද? හැමෝම ඉන්නවනේ. නම් කට්ටිය එකතු වෙනවා. ඒ අතරේ මම අහන්නම් ඉන්න කට්ටියගෙන්. හරි. දිල්ෂාරා, ටයිරි දිල්ෂාරා. කියන්න බලන්න. ඇඟ ඇතුළට ගන්න බෙහෙතක් කියන්න බලනවා. මෙච්චර කාලයකට මොකක්ද ඇඟ ඇතුළට අරන් තියෙන්නේ?
කියන්න බලන්න. ඇඟේ ඇතුළට කස්තුරි කියනවා ඉන්ජෙක්ෂන් කියලා. හරි. මං ඇහුවේ කාගෙන්ද? දිල්ෂාරාගෙන්. දිල්ෂාරා ආයුධය බය වෙන්න එපා කතා කරන්න. ලුණු කැටයක් නෑ මං ගාව ගිලින්න. හරි. හරි නේද? රයිට් මෙයන්ට එක්කෙනෙක් කියන ඉන්ජෙක්ෂන් කියලා. අපේ ඉන්ටර්නල් ඩෝසේජ් ෆෝම් අපේ ඇඟ ඇතුළට ගන්නවා අපි ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. එක මුඛ මාර්ගයෙන් ගන්නවා. මම ඒවට කියනවා ග්‍රීක් වලින් මොනවාද? ඕරල් ඩෝසේජ් ෆෝම්. හරි. එතකොට කෙලින්ම ලේ වලට ලබා දෙන ඒවා. ඔයාලා අහලා තියෙ නේද? ලේ වලට දෙන ඒවා. ලේ වලට දෙන ඒවා. එන් අහගන්න. ස්පෝර්ට් මීට් එකක් තියෙනවා. හරි. පාසල් දෙකක් අතර කියන එකට මොකක්ද කියන්නේ අපි ඉංග්‍රීසි වලින් වල සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචනේ? මොනවාද? ඉන්ටර් ස්කූල්. ඉන්ටර් ස්කූල්. හරි. එතකොට කියන්න බලන්න හවුස් මීට් එකක් තියෙද්දි මොකක්ද කියන්නේ? ඉන්ටර් හවුස්. හරි. එකම පාසලේ අපි කියව පාසල් දෙකක නම් ඉන්ටර් ස්කූල්. එකම පාසලේ නම් ඉන්ට්‍රා ස්කූල්. ඉන්ට්‍රා ස්කූල්. ඉන්ට්‍රා කියන්නේ මොකද්ද? ඒක ඇතුළෙම කියන එක. ඉන්ට්‍රා. හරි. මේ බලන්න. ඔය වගේ රුධිර වාහිනියක් ඇතුළට දෙනවා නම් ඩ්‍රග් එකක්. හරි. මොකද්ද? ඒකට කියන්නේ රුධිර වාහිනිය ඇතුළට ඩ්‍රග් එක දෙනවා නම් ඉන්ට්‍රා. හරි. ඉන්ට්‍රා. දෙකක් අතර නම් ඉන්ටර්. හරි. ඒකෙම ඇතුළේ නම් ඉන්ට්‍රා කියලා කියන්නේ. මම ওই වචනේ ගත්තේ මේ හේතුව හින්දායි. අපේ ඇඟේ ඕරල් රූට් එකට අපි කියනවා මුඛ මාර්ගයෙන් ගන්න ඒවට කියනවා ග්‍රීක් වලින්. මේක ග්‍රීක් සම්බන්ධ කරලා තියෙන හේතුව තමයි සාමාන්‍ය ජනතාව මේ වචන දැනගත යුතු නැහැ. දැනගත්තොත් මොකද වෙන්නේ? ඖෂධ අවභාවිතා වෙනවාමයි. හරිද? ඒකයි මේක වළක්වන්න මෙඩිසින් වලට මැරිච්ච භාෂාවක් පාවිච්චි කරන්නේ. හරිද? දැන් කවුරු ඇහුවොත් ඇයි ඔය ග්‍රීක් උකට ගාවගෙන ඉන්නේ නේද? ඇයි ඊට වඩා වෙන භාෂා නැද්ද නේද? ඒකට හේතුව ඔයාලා පැහැදිලි කරන්න ඇහුවොත් එහෙම. හරි? මොකද්ද? මැරිච්ච භාෂාවක් අපි පාවිච්චි කරනවා. අපි ග්‍රීක් වලින් ඕරල් රූට් එක කියලා කියනවා. හරි? අපි ඕරල් රූට් එක ග්‍රීක් වලින් කියන්නේ එන්ටරල් කියලා. මොකක්ද? එන්ටරල්. නිමල එන්ටරල්. හරි? එන්ටරල්. other than the oral root එකකින් වෙනස් අනිත් ඔක්කොම ඒක හැර ඉතිරි ඔක්කොම මොනවද? පැරාඑන්ටරල්. පැරන්ටරල්. හරි? ඕතෝ පැරා මතකද නේද? පැරාඑන්ටරල් පැරන්ටරල්. හරි? පැරන්ටරල් කියන ඒවා අපි පාවිච්චි කරනවා මෙඩිසින් වලදී විතරක්. හරි? මොනවා වගේද? කෙලින්ම රුධිරයට ලබා දෙන ඖෂධ සඳහා. හරි? මොකද්ද? අපව මෙඩිසින් වලදී මේ වචනේ වෙනස් වෙනවා. රුධිරයට ලබා දෙන ඖෂධ පැරන්ටරල්. මම ඒක දානවා වචනේ පැරන්ටරල්. හරි? පැරන්ටරල්. හරි. තව එකක් තියෙනවා. ওই දෙකටම නෑ. මුඛේනුත් නෙමෙයි ගන්නෙ. ලේ වලටත් නෙමෙයි දෙන්නේ. කොහෙද? හම යට තැම්පත් කරනවා. හම යට පොඩි කට් එකක් දානවා. ඒක ඇතුලේ තැම්පත් කරනවා. අවුරුදු ගාණක් ඩ්‍රග් එක රිලීස් වෙනවා. හොඳම උදාහරණ තියෙනවා මොනවද? ෆැමිලි ප්ලෑනින් වලට ජඩෙල්ලා කියලා එකක් තියෙනවා. හරි? පොඩි අර බීම බොන බටර් ඒකේ සෙන්ටිමීටර් 2ක් විතර දිග ඒක ඇතුළට මොනවද ෆිල් කරලා තියෙන ඩ්‍රග් එක ෆිල් කරලා පොඩි කට් එකක් දාලා මොකද කරන්නේ? මෙතන තැම්පත් කරනවා. සාමාන්‍යයෙන් සමහර ස්ත්‍රී පාර්ශවයන්ගේ මෙන්න මේ විදිහට අත ගාපුවම මොනවද වෙන්නේ? මෙතන දැනෙනවා කූණු තුනක්. ඕක හතරක් තියෙනවා දැනෙනවා. හරි? එතන මොකද වෙන්නේ? ඒක තේරුම එයා පාවිච්චි කරනවා මොන වගේ එකක්ද? අන්න අර කියපු බොන්ඩෙක් නැති ඉන්ජෙක්ට් කරන්නෙත් නැති බෙහෙතක්. හරි? ඒවට කියනවා අපි මොනවා කියලාද? ඉම්ප්ලාන්ට්. මොනවා ප්ලාන්ට්? ඉම්ප්ලාන්ට්.
හරි නේද? implant. හරි? implant. එහෙනම් මුඛ මාර්ගයේ ඔස්සේ ගන්නා ඖෂධ මට සජිත් දිල්සාන් කියන්න බලන්න. මුඛ මාර්ගයේ ඔස්සේ ගන්නා ඔයාලා ගන්නා ඕන පොඩි ළමකින් යවුවොත් කියයි. සජිත් දිල්ෂාන් ඔව් සර්. මේ අවස්ථාව දෙන්නේ කියන්න බලන්න. සර් මට ආයි ප්‍රශ්න කියන්න. මුඛ මාර්ගයේ ඔස්සේ ගන්නා ඖෂධ වර්ග ඩෝසේජ් ෆෝම් කියන්න බලන්න. පැරසිටමෝල්, ඉතින් ටැබ්ලට්, කැප්සියුල්, very good. tablet, Syrup. capsule, syrup. ඔය ඉන්නේ. දැක්කනේ නෝන පිළිවෙල වයිනේ. පොඩ්ඩක් උස්සන්න පුළුවන් වෙන්නේ. නෑ නෑ. ඔය බලන්න ගෑනම වලට වඩා දෙන්න උත්තර. මොනවාද? tablet, capsule, syrup. හරි. තව එකක් තියෙනවා. හරි. අපි ඒකට කියනවා granules කියලා. මොනවද? මම මෙතන ලියන්නම් පේන්නේ නැති හින්දා. granules, කණිකා, granules. හරිනේ වැඩේ? එහෙනම් ඔන්න එකෙන්ම මතක තියාගන්න මොකද්ද? granules, tablet, capsule, syrup. හරිනේ? right. parenteral. දැන් අපි යන් එහෙනම් කාටද? අපි යන් මෙතනින් කවුද? netu. netu කියලා නම තියෙන්නේ. කියන්න බලන්න. ඔයා කෙලින්ම රුධිරයට ලබා දෙන ඖෂධයේ වර්ගයක් කියන්න බලන්න. එකක් ගොඩක් අහන්නේ එකක්. මොනවාද? කාටද කියන්න බලන්න. netu injection හවුනේ injection. very good. වලින් ඈ තව තියෙනවද කියන්න. හරි. injection මේ බලන්න. injection අපි කෙලින්ම රුධිරයට ලබා දෙනවා. හරි. මේ රුධිර වාහිනිත් වර්ග කීපයක් තියෙනවා නේද? මොනවද තියෙන්නේ? අපේ heart එකෙන් එළියට යන රුධිර වාහිනිය මොකක්ද කියන්නේ? heart එකෙන් එළියට යන ඒවට මොනවද? heart එකෙන් එළියට යන ඒවා ධමනි නේද? අපි ඒවට සිංහලෙන් කියන artery කියලා. එහෙමද? artery. හරි. මම වචනේ නිකන් මෙතන ලියන්න. artery. හරි. heart එකේ දෙසට එනේවට vein, shira, vein. හරි. මේක සිරාවක් නම්. හරි. මේක සිරාවටම සිරාවක් නම්. නේද? ඒ සිරාව ඇතුළට නම් බෙහෙත දෙන්නේ. අපිට වචන දෙකක් පාවිච්චි කරලා මේක කියන්න පුළුවන්. සිරාවට කියනවා vein. හරි. සිරාව ඇතුළට දෙනවා අපි කියනවා intravein. intravein කියලා අපි කියන්නේ කියන වචනේ intravenous. හරි. මොකද්ද? intravenous. හරි. ග්‍රීක වල venus කියලා එක්කෙනෙක් ඉන්නවා. දෙවඟනක්. venus දෙවඟන අහලා ඇති. හරි. venus දෙවඟන කියන්නේ සිහිනයට අධිපති දෙවියාගේ බිරිඳ. හරි. සිහිනයට අධිපති දෙවියා කවුද? ග්‍රීක ඉතිහාස කතාව මොෆියස්. ඒකෙන් තමයි අර මෝෆින් කියන ඖෂධය හැදුනේ. හරි. ඒක ගත්තාම මොන වෙනවද? සීන පේනවලු. හරි. මේ ලෝකේ වගේ නෙවෙයිලු. ලු මම දන්නේ මම අරන්නේ නැහැ. එහෙම වෙනවලු. එයාගේ බිරිඳ තමයි වීනස්. අපි වීනස් කියන එක අපි ග්‍රීක වලින් කියනවා මොනවද? වේන් එකක් කියලා. ශිරාවක්. ශිරාවක් ඇතුළට ඉන්ට්‍රාවීනස් අපි ද මසල් එකක් ඇතුළට කාටද කියන්න පුළුවන්ද? මසල් එකක් ඇතුළට දැන් වචනේ හදලා කියන්න බලන්න. මසල් එකක් ඉන්ට්‍රා මස්කියුලර්. IM කියන්නේ මේක අපි කෙටියෙන් කියන IV. හරි. ඉන්ට්‍රා මස්කියුලර්. හරි. IM තව ගොඩාක් මේවා තියෙනවා. මම ඒක දාලා තිනවා ටියුට් එකේ. හරිද? රූට්ස් ටික මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ විදිහට. උන් බලා ගන්න. මේ මෙතන. හරි? right. මම තාම මෙතනට ආවේ නැහැ. මේ බලන්න. ඔයාලට මම oral route එකකින් කිව්වා මේ enteral route, oral, sublingual හරි මේවා ගොඩක් තියෙනවා මින්ද. තව තියෙනවා parenteral. මේ තියෙන්නේ subcutaneous හම අතරට, intramuscular muscle එකක් ඇතුළට, intravenous හරි, intra arterial artery එකක් ඇතුළට. හරි? ඒ කියන්නේ ධමනියක් ඇතුළට.
හරි ඔහොම ගොඩාක් තියෙනවා ඉන්ට්‍රාථීකල් ඉන්ට්‍රාපෙරිටෝනියල් හරි ඔහොම කියලා ගොඩක් ඒවා තියෙනවා රයිට් හරි එහෙනම් ඔන්න එහෙනම් මේකට උදාහරණ දෙකක් විතර දාන්න ඔළුවේ විතරයි මේවා ලියන්න යන්න එපා. ඔන්න ලියාගන්න ඔළුවට ගන්න ඉස්සෙල්ලා. right implant හැමයට තැම්පත් කරන එක උදම උදාහරණය මම දාන්න. මේ උදාහරණයක් පමණයි. මේකට no plant කියලා අපි දාගමු. no plant brand name එක මම මේක පෙන්නන්නම් ඔයාලට. right ඊළඟට මම එනවා external පැත්තට. හරි external පැත්තට එනවා. right බලන්න බාහිරින් පාවිච්චි කරන ඒවා අපි වර්ගීකරණය කරනවා ක්ලාසිෆයි කරනවා මොන විදිහද according to the state of matter පදාර්ථයේ ස්වභාවය අනුව right දැන් කියන බලන්න පදාර්ථයේ ස්වභාවය කොටස් කීයද හතරයි කියන බලන්න 1 2 3 කියලා ටක් ගාලා 1 පදාර්ථයේ ස්වභාවය 1 ඝන වලට අපි කියනවා ඉංග්‍රීසියෙන් මොනවා කියලාද solid දෙන්න බලන්න 1 solid 2 දෙවෙනි කියන වල ඒ අනිත් එක මොකද්ද අර්ධ semi solid very good semi solid අර්ධ ඝන ඊට පස්සේ liquid ඊට පස්සේ ඉතුරුනේ මොකද්ද gas නේද gas හරිනේ right එහෙනම් මොකද කියන්නේ අපි external dosage form බාහිරින් ආලේප කරන dosage form වර්ග කරනවා according to the state of matter solid semi solid liquid and gases right දැන් මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බොහොම සරලයි හරි කියන්න බලන්න බාහිරින් පාවිච්චි කරන ගෑස් එකක් ඔයාලා ගෑස් මොනවද පාවිච්චි කරන ගෑස් වර්ග ලාෆ් එහෙමද ඈ නැත්නම් ලිට්‍රෝ එහෙමද නෑ ගෑස් වර්ග අපි පාවිච්චි කරන මෙඩිසිනලි මොනවද නිර්වින්දනය කරන නේද ගෑස් වර්ග පාවිච්චි කරනවා ජීවාණුහරණය කරන ගෑස් වර්ග පාවිච්චි කරනවා නේද right oxygen ඔය තියෙන්නේ right අපි දාමු ගෑස් එකක් oxygen අය සමහර අය හිනා වායුව NO2 ද N2O ද N2O carbon dioxide NNO කියන්නේ nitrous oxide නේද හිනා වායුව carbon dioxide අය මොනවද කියන්න බලන්න ගෑස් වර්ග මනහාරි කියන්න බලන්න මොකටද ගන්න ගෑස් තව තියෙනවා H2O2 peroxide හරි ඔයාලට හිතෙන්නේ නැද්ද ඔය සර්ජිකල් අයිටම් එහෙම අපි ස්ටෙරිලයිස් කරන්න නේද ජීවාණුහරණය කරන්න පාවිච්චි කරන මොනවද අර ස්ටෙරිලයිස් EO කියලා ගන්න තියෙන ethylene oxide හරි ethylene oxide ඔය වගේ ගෑස් වර්ග පාවිච්චි කරනවා. ආයෙත් මොකද ගෑස් දකින්න ලැබෙන්නේ? මොකක් හරි ඩ්‍රග් එකක් පාවිච්චි කරන ගෑස් එකක් විදිහට. ඇයි අපේ අන්න හරි ඉන්හලේෂන් නේද? ඉන්හේල් කරන්න පාවිච්චි කරනවා අපි ගන්නවා. නේද? ඉන්හේලර්ස් වල තියෙනවා ගෑස් වර්ග. හරි? ඉන්හේලර්ස්. හරි. right. හරි දැන් අපි යන් අනිත් පැත්තේ ලික්විඩ් පැත්තට. liquid හරි මම මගේ රාත්‍රී ආහාර වේලක් යන්න ඕනේ ගාන ඒක හරි right කියන්න බලන්න liquid අපි කාගෙන් අහන්නේ දන්න කට්ටිය කියන්නේ මම හිතනවා වෙලාව යවන්න නැතුව කියයි කියලා eye drops මොනවාද drop වර්ග බින්දු ඉන්නවා එහා පැත්තේ ගෙදර drops මොනවද දාන්නේ eye ear nasal ඇසට මේ ඇසද නෑ මේ ඇසට කනට නහයට හරි eye ear nasal හරි
අපි නහයට කියනවා ග්‍රීක් වලින් නහයට දාන බිඳුවට නරිස්ටිලේ. හරි? ඔරිස්ටිලේ. කනට. හරි? ඔරිස්ටිලේ නරිස්ටිලේ මතක තියාගන්න. තාම ආවේ නෑ මේ ඩෝසේජ් ෆෝම් වල ලතින් ඇබ්‍රිවියේෂන් ලතින් කෙටි යෙදුම් වලට එනවා මම. තාම කිව්වේ නෑ නිකම්ම දෙන නරිස්ටිලේ ඔරිස්ටිලේ. හරිනේ? රයිට්. ආයෙ මොනවද දියර වර්ග? ආයෙ මොනවද? suspension, immersion, අපි ඒව පාවිච්චි කරනවා ඒක වර්ග කරනවා එක එක වල අපි මේක දියරයක් විදිහට ලික්විඩ් එකක් විදිහට අපි ගන්නවා මොනවද? මවුත් වොෂ් ඩෝසේජ් ෆෝම් එකක් විදිහට නේද? උග්‍ර හෝදනේවා කට හෝදනේවා කට හෝදනේවට අපි කියනවා මවුත් වොෂ් කියලා. උග්‍ර හෝදනේවට ගාගල්. හරි? ආයෙ මොනවද සොලියුෂන්? පිටිපස්සෙන් ඇතුල් කරන දියර තියෙනවා. අපි ඒකට කියන එනීමා කියලා. ඕම අහගන්න. මොනවද? එනීමා mouthwash හරි නේද mouthwash තව තියෙනවා දියර ගොඩක් ඕන තරම් හරි බාහිරින් ආලේප කරන්නේ ඔයාලා උදේට එම් උලන් යන්නේ මොනවද දියර lotion body lotion නේද lotion වර්ග ඔය තියෙන්නේ මොනවද ඔබ දෙන්නම් එකෙන්ම නේද ඇටි හැලෙන්න දෙන්න නේද නෑ නෑ මේ දවස්වල එහෙම ඇටි අරන් එපා පොල් ගණන් වැඩි හරිනේ රයිට් semi solid මොනවද semi solid වර්ග කියන්න බලන්න බඩගිනිද නිදිමතද semi solid වර්ග අර්ධ ඝන ඔයාලා උදේ හවස පාවිච්චි කරන්නේ මොනවද කාටද කියන්න පුළුවන් cream, ඇවුන්නේ cream, cream ඔය තියෙන්නේ right ointment, ointment balm වර්ග නේද ointment right ඊට පස්සේ කෝපි Gels. කියලා බලන්න මොනවාද gels, ජෙල් හරි ජෙල් වර්ග කොල්ලෝ නෑ වගේ දෙන්න එපා chance එක හරි කියන්න බෑ තව තියනවද ඒ පාප් ඉවත් ගන්නවා ඌව ගන්නවා paste හරි paste පාප් හරි නේද right දැන් තමයි අමාරු ප්‍රශ්නය ආවේ කියන්න බලන්න බාහිරින් පාවිච්චි කරන ඝනය solid එකක් බාහිරින් භාවිතා කරන solid එකක් කාටද කියන්න පුළුවන් බෑ powder, very good right අපි මෙතන දාමු powder අපි දානවා dusting powder අපි ගාලා dust කරන්නේ powder අර බල්ලන්ට එහෙම දාලා අපි හොඳට ගාන්නේ කියන්න පුළුවන්ද powder එක අපේ මිනිස්සුන්ගේ ගාන එක කාටද කියන්න පුළුවන් දැන් දන්නවා දාඩිය දානකොට ගානේවා මොනවද දාඩිය දානකොට ගාන පවුඩර් පොඩි කාලේ මතකද කාටද නම් මතක් වෙනවද මොරිසන්ගේ කැලමයින් පවුඩර් එක නේද ඔය තියෙන්නේ ඔය මතක තියාගන්න අපේ පරිසරයේ තියෙනවා මේ අපේ ඇඟේ තියෙනවා කැලමයින් පවුඩර් එක හරිනේ රයිට් එහෙනම් අපි ක්ලාසිෆිකේෂන් එක ටක් ගාලා දාගන්න හරි ඩෝසේජ් ෆෝම් ඉන්ටර්නල් එක්ස්ටර්නල් හරි ඉන්ටර්නල් එක it is a 3-part right oral implant parenteral external dosage form can be divided into 4 parts solid semi-solid liquid and gases right orally there are 4 types granules tablets capsules syrup right take down that දැන් ලියාගන්න මම මගේ ටී එක බොන්නම් right මීට වඩා ක්ලාසිෆිකේෂන් එක තියෙනවා සරල ක්ලාසිෆිකේෂන් එක විතරයි මේ හරි
හරි නේද? right මේකට මෙච්චර වෙලාව ගන්න එපා. ඔයාලට මේ වීඩියෝ එක දාන හින්දා ඔයාලට මේක පුළුවන් ඕන වෙලාවක නැවත අහන්න. මම කියන්නේ මේකයි. ඔයාලට නැවත අහන්න මේක අහන්න බලන්න දෙකම දෙන්න හේතුව තමයි ඔයාලට වැඩිපුර මතක හිටින්නේ හරි අහලා බලන දේ පමණයි. හරි ලංකාවේ පොඩි විප්ලවයක් වුණා. ඒක අපිට හානිදායකයි. ඉස්සර මතකද දන්නේ මම දන්නේ මම පොඩි කාලේ ඉඳන් රූපවාහිනිය තිබ්බේ නැහැ. හරි 1900 බර ගණන් වල නේද? තිබ්බේ නැහැ. තිබ්බේ මොකද්ද රේඩියෝ එක. රේඩියෝ එක තියනවා කියන්නේ අපේ කනට ඇහැලා අපි කනින් අහලා අපි ඒ ගැන චිත්‍රයක් බවා ගන්න ඕනේ. හරි කනින් අහලා චිත්‍රයක් මවා ගන්නවා. මේ චිත්‍රය තමයි අපි මතක තියාගන්නේ. හරිද? දැන් එහෙම නැහැ. දැන් ෆෝන් එක තියෙනවා. හරි ඊට පස්සේ ටීවී එක තියෙනවා. විවිධ දෘශ්‍ය මාධ්‍ය වැඩි. ඒ නිසා මිනිස්සුන්ගේ ඇහෙන් බලන එක වැඩි. ඒක නිසා සිතීමේ ශක්තිය අඩු වෙලා තියෙනවා. සියල්ල ඔළුවට දෙනවා හිතන්නේ නැහැ. ඒ නිසා සෑහෙන ගැටලුවකට ලක් වෙලා තියෙනවා. අද මතක තියාගන්න අද වෙනකොට ඔයාලා විශේෂයෙන් මේ තරුණ ජනගහනය අතරේ ඔයාලා තේරෙන්නේ නැති අද ලංකාව දිහා බලපුවාම තරුණ ජනගහනයේ ඉන්නේ බොහොම 130ත් 40ත් අතර ප්‍රමාණයක්. හරි අවුරුදු 60ට වඩා වැඩි හිටි ජනගහනය ඒ කට්ටිය ශක්තිය නෑ රට ගොඩනගන්න. හරි ඒ කට්ටිය ඉන්නේ 140කට එහායින් ඉන්නවා වැඩි හිටි ජනගහනය. පොඩි කට්ටිය ඒ කට්ටියත් ඉන්නේ 120ක් 30ත් අතර ප්‍රමාණයක්. රට ගොඩනගන කට්ටිය මොකද්ද කරන්නේ? ෆෝන් එක තියන් ඉන්නවා අතේ. ෆෝන් එක බලන උදේ ඉඳන් හවස වෙනකම් YouTube කියයි Facebook කියයි අපේ රට ගොඩනගන්න කෝ ශක්තිය. තරුණයෝ ෆෝන් වල ඉල්ලලා ඉන්නවා. ත්‍රිවිල් වල ඉල්ලලා ඉන්නවා. වැඩක් තියෙන්නේ අපේ රට ගොඩ යන්නේ නැහැ. හරි? අපේ රට ගොඩ යන්න නම් චින්තන විප්ලවයක් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැතුව මේක ගොඩ ගන්න බෑ. හරිනේ? right. අපිට වඩා කියන්න දෙයක් නැහැ. මොකද පාඩම අපිට වැදගත් තියෙනවා. හරි නේද? right. එහෙනම් අපි යන් පොඩි වැඩකට ඉන් අහගන්න. හැමදාම මම කිව්වා වගේ මෙන්න මේව දෙයක් වෙනවා. ඔයාලට හැමදාම මම බෙහෙත් වල ප්‍රතිවිෂ දෙනවා. හරි? ඒවට කියනවා අපි ඇන්ටිඩෝට් කියලා. මොකක්? ඇන්ටිඩෝට් නෙමෙයි ඒ වෙන එකක්. මේ ඇන්ටිඩෝට් මොනවද? ඇන්ටිඩෝට් ප්‍රතිවිෂ ඉසුරු කස්තුරි මොකක් හරි වාගේ නම නිතර මේකේ පේනවා. වාගේ මයික් එක ඔන් වෙලා මොකක් හරි ප්‍රශ්නයක් වයින් අහනවා නම් අහන්න මොකක් හරි වෙලා තියෙනවා. වාගේ මයික් එක ඔන් වෙලා හරි මොකක් හරි වෙලා තියෙනවා. ඒ කියන්නේ මයික් එක ඔන් කරලා මම එහෙම සෙටින්ග්ස් හදලා තියෙන්නේ සමහර අය මේ ක්ලාස් එක කරන අතර මැද්දට ඇවිල්ලා වැරදි වැඩ කරනවා. හරි එහෙම අයට මේ සමහර අයගේ එහෙම නීතියෙන් දඩුවම් ලැබිලා දෙනවා එහෙම කරන්න ඇවිල්ලා මම හිතන්නේ මෙතන කවුරුත් එහෙම කරනවා ඇති කියලා. ඔයාලගේ මයික් ඔන් වුණොත් මට ටක් ගාලා පෙන්නනවා මගේ ස්ක්‍රීන් එකේ. හරි? මම යාගේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අහන්න ඒකයි. ඔයාලා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න වෙලාව දෙන්න ඕන. නෑනේ? right. එහෙනම් මම යන්න ඇන්ටිඩෝට්. Excuse me sir. කියන්නේ. ලක්මි කියන්නේ. එතකොට සර් පේන් රිලීෆ් වලට පාවිච්චි කරන ස්ප්‍රේ එක අයිති වෙන්නේ ගෑසස් වලටද? ඔව් ඒක එරසෝල් එකක් විතර ගන්න අපි. ගෑස් එක්ක. හරි ගෑස් කියන්නේ අපි කියන්නේ ඒකට වචනේ එරසෝල්. එරසෝල්ස්. හරි මෙන්න මේ යටතේ එන්නේ මේක. හරි? right. මම කියන්න ගියේ ඇන්ටිඩෝට්. හරි ප්‍රතිවිෂ. හරිද? ප්‍රතිවිෂ. හොඳට මතක තියාගන්න. ප්‍රතිවිෂ කියන්නේ අපි බෙහෙත් වර්ග ගොඩාක් පාවිච්චි කරනවා. හැබැයි අපිට තියෙන්නේ මොකද්ද? මේ බෙහෙත් වර්ග පාවිච්චි වෙනවා වගේම සමහර අයට විස වෙන්න පුළුවන්. ඕවර්ඩෝස් වෙන්න පුළුවන්. ඩෝස් එක වැඩි වෙන්න පුළුවන්. ටොක්සික් වෙන්න පුළුවන්.
අපි ඒ වෙලාවට අපි ගාව තියෙන්න ඕනේ ඒක රිවර්ස් කරන්න යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් විදිහේ ඖෂධයක්. එහෙම එක්කට කියනවා අපි ඇන්ටිඩෝට් එකක් කියලා. මොකක්? ඇන්ටිඩෝට්. හරිනේ? රයිට්. ඇන්ටිඩෝට් එකක්. එහෙනම් මතක තියාගන්න ඇන්ටිඩෝට් අපිට ගොඩක් ඒවා තියෙනවා. හරිද? මම සරල එකකින් පටන් ගන්නවා. හරිද? මෙන්න අහගන්න. ඔයාලා දන්නවද ඇස්ප්‍රින් කියන ඖෂධය? ඇස්පිරින්. හරි? ඕනම ඖෂධයකට තියෙන නම් වර්ග 3ක්. මොකද්ද? ඖෂධීය නම, වෙළඳ නම සහ රසායනික නම. chemical name, brand name, generic name. හරි? chemical name එක ගත්තාම given by the IUPAC. IUPAC stand for what? ඔයාලා A level කරලා තියෙනවනේ chemistry. IUPAC නාමකරණය මතකද? කාටද කියන්න පුළුවන්ද? ඔයාලා දන්නවා SLTB කියන්නේ ශ්‍රී ලංකා ට්‍රාන්ස්පෝර්ට් බෝඩ්. IUPAC කියන්නේ මොකක්ද? කාටද කියන්න පුළුවන්ද? International Union of Pure and Applied Chemistry. හරිනේ? එයාලා දෙන නම ලෝකෙ කොහෙ ගියත් එකයි. ඇස්ප්‍රින් වලට IUPAC නම තමයි මොකද්ද? ඇසිටයිල් සැලිසිලික් ඇසිඩ්. it is a weak acid. ඒක weak acid එකක්. හරිනේ? දුර්වල අම්ලයක්. නැත්නම් දුබල අම්ලයක්. ඇස්ප්‍රින් විස වෙන්න පුළුවන් අපිට. හරිද? ඇස්ප්‍රින් විස වෙන්න පුළුවන්. අපි ඉතින් ඕක දුර්වල අම්ලයක්නේ. හරි? ඇසිටයිල් සැලිසිලික් ඇසිඩ්. ඔයාලා මොකක්ද යෝජනා කරන්නේ? මේකේ ඇන්ටිඩෝට් එක ප්‍රතිවිෂ විදියට. මොකක්ද හොඳ? weak acid එකක්. මොකක්ද දෙන්න ඕනේ? weak base එකක් දෙන්නේ. දුබල භස්මයක්. මොකක්ද දුබල භස්මය? මොකක්ද? බොහොම සරලයි. සෝඩියම් බයිකාබනේට්. හරි? මොනවද දෙන්නේ? සෝඩියම් බයිකාබනේට්. හරි නේද? සෝඩියම් බයිකාබනේට්. එහෙනම් ඇස්ප්‍රින් මිස වුණොත් මොනවද දෙන්නේ? සෝඩියම් බයිකාබනේට්. හරි? රයිට්. තව එකක් කියලා දෙන්න. හොමි මේක ලියා ගන්න. මේ මම ඉගෙන ගන්න කාලේ තිබ්බ උගල දැන් අවුරුදු 20ක් පරණ. හරිද? 20ක් පරණ මේ පොත ලේසි නෑ. මේකේ තියෙනවා එක එක ඖෂධවල හරි ප්‍රතිවිෂ. හරි? ඊට පස්සේ එක එක ඖෂධයේ උපරිම දෙන්න පුළුවන් ඩෝස් එක මාත්‍රාව. හරි? ඒ වගේ විස්තර ටිකක් මම තියෙනවා. ඒ කියන්නේ මම කාලයක් තිස්සේ ලබාගත්ත දේවල් තමයි තියෙන්නේ. හරි? මේව ලියා ගන්න වෙනම පොඩි පොතක් තියාගන්න ඇන්ටිඩෝට්. මොකද එක්සෑම් එකේ අනිවාර්ය MCQ එකක් තියෙනවා ඇන්ටිඩෝට් වල. හරි? ඒකයි මම මේ ඇන්ටිඩෝට් ටික දවසට යන පොඩි වෙලාවකට කියලා දෙන්න. රයිට්. ගාගමු. ඊට පස්සේ පැරසිටමෝල්. පැරසිටමෝල් මොනවද පැරසිටමෝල් කියන්නේ? පැරසිටමෝල් කියන්නේ වේදනානාශකයක්. හරි? අපි කියන ඇනල්ජෙසික් එකක් කියලා, පේන් කිලර් එකක් කියලා කියනවා. පේන් කිලර් වේදනානාශක. හරි? පැරසිටමෝල් කියන එක හරි අපිට විස වෙන්න පුළුවන්. මේක තව නමක් තියෙනවා රසායනික ජෙනරික් නේම් එකක් ඖෂධීය නම. ඒකටම කියනවා අපි ඇසිටමිනෝෆන් කියලා කියනවා. ඇසිටමිනෝෆන් මම මේකට හේතුව කියන්නම් ෆීනෝල් කාණ්ඩයක්. හරි? මම මේක පෙන්නන්නම් ඊළඟ කොටසේදී විනාඩි 10කින් ඩිස්කනෙක්ට් වෙනවා. රයිට්. පැරසිටමෝල් පැරා ඇසිටයිල් ඇමයිනෝෆීන්. හරි? ෆීනෝල් කාණ්ඩයේ පැරා ස්ථානයේ මොනවද තියෙන්නේ? ඇසිටයිල් කාණ්ඩය සහ ඇමයිනෝ කාණ්ඩයක් තියෙනවා. හරිනේ වැඩේ? රයිට්. පැරසිටමෝල් විස වෙන්න පුළුවන්. හරි? මේ අහගන්න. පැරසිටමෝල් පෙති කීයක් විතර බිව්වොත් අපිට විස වෙන්නේ? සාමාන්‍යයෙන් ගන්න මාත්‍රාව කීයද? මම වගේ කෙනෙක්. පැරසිටමෝල් පෙති කීයද? 10යි.
හරිද කියන්න පුළුවන් මට ටක් ගාලා උත්තර දෙන්න හරි වැදගත් වෙලා පැරසිටමෝල් උණට වේදනාවට කීයක්ද ගන්න අපි සාමාන්‍යයෙන් ලොකු එක්කෙනෙක් 2යි හරි පෙති 2යි රයිට් පෙති 2ක් ගන්නවා කියන්නේ ඒකේ කොච්චරක් තියෙනවද පැරසිටමෝල් එක පෙත්තක කොච්චරද මිලිග්‍රෑම් කොහොමද මිලිග්‍රෑම් කීයද එක පෙත්තක ඔයාලා ඉපදිච්ච දවසේ ඉඳන් පැන්ඩෝල් බිල ඇති 500 මිලිග්‍රෑම් very good 500 එහෙනම් පෙති දෙකක් කියන්නේ 1 ග්‍රෑම් හරි 1 ග්‍රෑම් නේද මිලිග්‍රෑම් 1000ක් සමානයි ග්‍රෑම් එකයි හරි 1 ග්‍රෑම් පැරසිටමෝල් 1 ග්‍රෑම් ගත්තට මට ප්‍රශ්නයක් නැහැ මොකද්ද වෙන්නේ මගේ උණ අඩු වෙනවා වේදනාව අඩු වෙනවා හරි දැන් හිටපු ගමන් එනවා හිතේ වේදනාව මොකද එන්නේ ඔය බූට් එකක් එහෙම කාලා ආපුවම නේද හිතේ වේදනාව ඒකේ වේදනාව නැති කරන්නේ මොකද්ද හයි ඩෝස් එකක් ගන්නවා පැරසිටමෝල් ග්‍රෑම් 10ක් විතර පෙති 20ක් විතර බීලා මොකද වෙන්නේ හොස්පිටල් ඇඩ්මිට් කරනවා අන්න එහෙම වුණොත් තමයි මේවා කියන්නේ මේ දෙන්නේ හේතුව පැරසිටමෝල් වල ඩෝස් එක මාත්‍රාව පොඩ්ඩක් වැඩි වුණා කියලා අතුරු ආබාධ ලොකුවට දැනෙන්නේ නැහැ අපිට හරි ලොකුවට දැනෙන්නේ පැරසිටමෝල් ලොකු ප්‍රමාණයකින් වැඩි වුණොත් හරිද ඒකට අපි කියනවා තෙරපියුටික් ඉන්ඩෙක්ස් එක කියලා මම කියලා දෙන්න ඉස්සරහට හරිද පැරසිටමෝල් කියන එක විස වෙන්න පුළුවන් එහෙම විස වුණොත් අපි දෙන්නේ මොනවද ඩ්‍රග්ස් වර්ග 3ක් තියෙනවා ඉස්සර 4ක් තිබ්බා දැන් ඒක එකක් පාවිච්චි කරන්නේ ඉස්සර පාවිච්චි කරා හුඹස් මැටි මොනවද ෆුලර්ස් හුඹස් මැටි දැන් මැටි පාවිච්චි කරන්නේ නැහැ මේක හරි දැන් පාවිච්චි කරනවා මොනවද පෙති වර්ගයක් පැරසිටමෝල් වගේ එකක් ඒකට කියනවා අපි මෙතියොනීන් හරි මෙතියොනීන් ටැබ්ලට් හරිද ආය පාවිච්චි කරන ඉන්ජෙක්ෂන් එක N ඇසිටයිල් සිස්ටීන් ගන්නද ඉන්ජෙක්ෂන් N ඇසිටයිල් හරි සිස්ටීන් මේක මිසීලා කියන්නේ නැක් කියලා හරි මිසීලා කියන්නේ නැක් කියලා එතකොට ඊළඟට අය මොනවද ඊළඟට අපිට අහු වෙනවා මොකද්ද ඊළඟ එක තමයි විශේෂ එකක් තියෙනවා activated charcoal සක්‍රිය කරන ලද ගල් අඟුරු හරි charcoal අඟුරු හරි ඒව අතර හිඩැස් තියෙනවා ඒ හිඩැස් වල ඩ්‍රග් එක යනවා ගියපුවාම ඇඟට උරා ගන්නේ නැතුව මේ අඟුරු වලටයි උරා ගන්න. ඒතකොට මොකද වෙන්නේ? රිවර්ස් කරන්න පුළුවන් ටොක්සික් එක. හරිනේ වැඩේ? දැන් මොකද වෙන්නේ? එකෙන්ම මතක තියාගන්න මොකද්ද? පැරසිටමෝල් විස වුණොත් මොනවද වෙන්නේ? මෙතියොනීන්, N-acetylcysteine, activated charcoal. හරි නේද වැඩේ? right. ඔන්න ඇන්ටිඩෝට් දෙකක් කිව්වා මතක තියාගන්න. ඇස්ප්‍රින් විස වුණාම මොනවද දෙන්නේ? පැරසිටමෝල් විස වුණාම මොනවද දෙන්නේ? හරිනේ? right. ඇස්ප්‍රින් වලටත් අපිට ඕන activated charcoal දෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරිනේ? right. එහෙනම් අපි යන් ඔයාලට දීලා තියෙන ටියුට් එකට යම් මෙන්න මේකට මේක මම දුන්නේ නෑ introduction to pharmacology කියලා එකක් දීලා තියෙනවා මෙන්න මෙහෙම මට මේක කියලා දෙන්න ඕනේ මෙන්න මේ කොටස මේක ටක් ගාලා යන් ඔයාලා මේ worry වෙන්න එපා මම ඉක්මනට ගියාට මේකේ මේ වීඩියෝ එකේ link එක ඔයාලට එවනවා හරිද කිසි ගැටලුවක් නැහැ group එකට දානවා ඒ නිසා ඒක නැවත බලන්න හරිනේ right ඔන්න මම ඔයාලට කියලා දෙන්න යන්නේ introduction to pharmacology මම මේ දක්වා කිව්වා pharmacology කියන්නේ මම මේකත් දාන්නම් ඔයාලට pharmacology කියන එක මම කිව්වා මොකද්ද study of drug action drug action එක ගැන කියන එක drug එකක් කියන්නේ මොකද්ද කියලා කිව්වා හරි ඔයාලා subject එක කිව්වා හරි ඊට පස්සේ sources කියන ප්‍රයෝගයන් ඊට පස්සේ මට ඔයාලට කියලා දෙන්න ඕනේ මෙන්න මේ ටික root ටික කිව්වා හරි ඖෂධවල ස්ටෑන්ඩඩ් ලෝකෙ සම්මත වෙච්ච මොනවද තියෙන්නේ ස්ටෑන්ඩඩ් දේවල් තියෙනවා මොනවද සම්මතයන් තියෙනවා ඒ කියන්නේ ලෝකයේ ප්‍රසිද්ධ කරපු හරි ඖෂධ පිළිබඳ ලියපු මේ උෂ්ණත්වයේදී
මේ pH එකේදී මේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා මේ ඖෂධ හදන්න කියලා සඳහන් වෙච්ච පොත් තියෙනවා. හරි? කොහෙද තියෙන්නේ? පොත් තියෙනවා ලෝකේ එක එක රටවල් වලින් හදලා තියෙනවා. හරි? කරුම කියන්නේ ලංකාවේ තාම මෙහෙම එකක් හදලා නැහැ. හරිද? අපි තාම පාවිච්චි කරනවා එංගලන්තයක. හරිද? හැබැයි මට දැන් මේ ස්ටෑන්ඩඩ් වලට අපි නමක් කියනවා. මොකද්ද? ෆාමකෝපියා. මොකක්? දිවුලුක්වේ මොකද්ද? ෆාමකෝපියා. මේ තියෙන වචනේ ෆාමකෝපියා. හරිද? ෆාමකෝපියා. ඒකේ මොනවද තියෙන්නේ? ඖෂධය හදන්න ඩිරෙක්ෂන් උපදෙස් තියෙනවා. හරි? ඒකේ පාවිච්චි කරන අමුද්‍රව්‍ය උෂ්ණත්වය pH එකේ ඩ්‍රග් එකේ ඇත්තට මේක තියෙනවද කියලා අඳුරගන්න ටෙස්ට් කරන ටෙස්ට් ටික මේ සියල්ල මේකේ තියෙනවා. ඒකට කියන අපි ෆාමකෝපියා එකක් කියලා. හරි? මොකක්? ෆාමකෝපියා. හරි. රයිට්. මේ ෆාමකෝපියා එක එක රටවල් වල හදලා තියෙනවා එක එක නම් වලින්. බලන්න ෆාමකෝපියා ඉන් ඉංග්ලන්ඩ් එංගලන්තේ හදපු එකට කියනවා අපි බ්‍රිටිෂ් ෆාමකෝපියා. හරි? සත්තුන්ට දෙන බෙහෙත් වලටත් එකක් හැදුවා යාලා බ්‍රිටිෂ් ෆාමකෝපියා වෙටනරි කියලා. හරිද? රයිට්. මේ නම් මේ පොත ඔයාලට මම ගෲප් එකට දාන්නම්. මේකක් සාමාන්‍යයෙන් ලක්ෂ 7ක් විතර වෙනවා දැන් පොතක්. මේකේ සොෆ්ට් කොපිය ඔයාලට මම දාන්නම්. හරි? රයිට්. මෙහෙම එකකුත් තියෙනවා. ගොඩක් වෙලාවට බෙහෙතක් අපි ගත්තාම ඔයාලා බලන්න කඩේකින් පැනඩෝල් කියන පෙත්ත ගත්තාම මේ පැනඩෝල් වල අග තියෙනවා පැරසිටමෝල් USP. හරි? පැරසිටමෝල් BP. BP කියන්නේ බ්‍රිටිෂ් ෆාමකෝපියා එකට අනුව මේ හදපු සෝස් එක දාලා තියෙනවා ඩ්‍රග් එකේ අග. යුනයිටඩ් ස්ටේට් ෆාමකෝපියා ඇමරිකාවේ හදන එක USP. හරි? තායි ෆාමකෝපියා හරි? ඉන්ටර්නැෂනල් ෆාමකෝපියා IP. ඉන්දියන් ෆාමකෝපියා වලට IP කියලා දානවා. මේ තියෙන තායි ෆාමකෝපියා. හරි? ඔය වගේ අපි දානවා විවිධ ප්‍රභවයන්. හදන ප්‍රභවය දානවා. ඕවට කියනවා අපි ෆාමකෝපියා එකක් කියලා. ආයෙ තියෙනවා පුතක් මෙහෙම එකක්. කොහොම එකක්ද? මෙන්න මෙහෙම එකක්. ඖෂධයක් ලබා දෙන අවස්ථාව ඉන්ඩිකේෂන් එක, කන්ට්‍රා ඉන්ඩිකේෂන් එක, සයිඩ් ඉෆෙක්ට්, මාත්‍රාව දෙන සඳහන් කරපු පොතක් තියෙනවා. අන්න ඒකට කියනවා අපි නැෂනල් ෆෝමියුලරි එකක් කියලා. මොකද්ද? නැෂනල් ෆෝමියුලරි. හරි? එංගලන්තේ හදපු එක කියනවා අපි බ්‍රිටිෂ් නැෂනල් ෆෝමියුලරි. ඇමරිකාවේ හදපු එක කියනවා යුනයිටඩ් ස්ටේට් නැෂනල් ෆෝමියුලරි. හරි? අපේ ලංකාවේ එකක් හැදුවා ප්‍රොෆෙසර් ලාල් ජයකොඩි. හරි? එයා හැදුවා SLSF කියලා. හරි? SLHF. හරි? ඉකිවේ ශ්‍රී ලංකා හොස්පිටල් ෆෝමියුලරි කියලා එකක් හැදුවා. දැන් ඒක වෙනස් කරා ශ්‍රී ලංකා ස්ටුඩන්ට් ෆෝමියුලරි. ඔයාලට ඉගෙන ගන්න හොඳ පොතක් ඒ පොත. ඒ පොත පුළුවන් නම් ඔයාලටම පාවිච්චි කරන්න. හැබැයි ඉතින් ලංකාවේ පාවිච්චි කරනවා තාමත් බ්‍රිටිෂ් නැෂනල් ෆෝමියුලර් BNF අලුත්ම පොත රුපියල් 3200ක් විතර වෙනවා. මම දැනට බලන්න. ඒ කියන්නේ අවුරුද්දට දෙකක් රිලීස් වෙනවා. අලුත්ම එක. ඒ කියන්නේ මේ අවුරුද්දේ මාර්තු දක්වා පාවිච්චි කරන අලුතෙන්ම රිලීස් වෙච්ච පොතේ සොෆ්ට් කොපිය BNF එක කියලා කියන්නේ ඒකේ සොෆ්ට් කොපිය ඔයාලගේ ගෲප් එකට අද දානවා. හරිද? ඒක බලන්න. ඒ පොතේ තියෙනවා හැමදේම ඖෂධය ගැන විස්තර. හරිනේ? රයිට්. ඊළඟට යන් එහෙනම් මෙන්න මේ කොටසට. මේවා දැන් මම ඔයාලගේ ගෲප් එකට දානවා. මේවා ලියන්න හදිස්සි වෙන්න එපා. හරිනේ? රයිට්. ඔයාලට ෆාමකොලොජි ඉගෙන ගන්න ටෙක්ස්ට් බුක් තියෙනවා, පොත් තියෙනවා. මේවා හරි තවත් ඉන්නවා නේද? රයිට්. ඔන්න බලන්න ඔයාලට මේ පොත් එක එක ඒවා දාලා තියෙනවා. ඉතින් මේ පොත් මේ කියව ඉන්න ඔයාලට වෙලාවක් නැති හින්දා මම මොකද කරන්නේ? මේවාට අදාළ දේවල් ටික දෙනවා නෝට් එක. හරිද? රයිට්. ඊළඟට යන් අපි මෙන්න මේ කොටසට ඖෂධයක් නාමකරණය කරන එක.
හරි ඖෂධයකට මාවත් පේන්න දෙපැටුට්ටන්නේ ඖෂධයකට නම් වර්ග 3ක් තියෙනවා ඔයාලට වගේ මොකද්ද ඔයාලා ගෙදරට එකක් කියනවා නේද ඔෆිස් එකට එක නමක් කියනවා තව ඉතින් කාඩ් එකකුත් තියෙනවා නේද කාඩ් එකකුත් කියනවා හරිද නේද ඒ වගේ ඖෂධ වලට අපි නම් වර්ග 3ක් දානවා මොනවද පළවෙනි එක කෙමිකල් නේම් එක ජෙනරික් නේම් එක ඖෂධීය නම ඊට පස්සේ මොකද්ද ඖෂධීය නම වෙළඳ නම සාමාන්‍යයෙන් එක කෙමිකල් එකකට කෙමිකල් නේම් එකයි තියෙන්නේ නේද කෙමිකල් නේම් එකයි තියෙන්නේ ලෝකෙ කොහෙ ගියත් එක රසායනික නමයි තියෙන්නේ ඒක ඔයාලා ඒ ලෙවල් වලදී ඉගෙන ගත්තා හරි ලෝකෙ කොහෙ ගියත් එක රසායනික නමයි තියෙන්නේ හරි ඒ වගේම ඖෂධීය නම් බොහෝ වෙලාවට එකයි තියෙන්නේ කලාතුරකින් සමහර ඖෂධ වලට විතරක් දෙකක් තියෙනවා පැරසිටමෝල් වල මම කිව්වේද ඇසිටමිනෝෆන් කියලා මේ දාලා තියෙන්නේ ඒ වගේ කලාතුරකින් තියෙනවා සැල්බියුටමෝල් වලට ඇල්බියුටෙරෝල් ඔහොම කියලා තියෙනවා කලාතුරකින් දෙකක් තියෙනවා බ්‍රෑන්ඩ් නේම් විලෙන්ද විසින් දෙන නම් ඕන තරම් තියෙනවා ඇස්ප්‍රින් ගත්තාම මොනවද තියෙන්නේ ඉකොස්ප්‍රින් ඉකෝරින් ඇස්ප්‍රින් ඇස්ට්‍රික්ස් ඔහොම කියලා දෙනවා පැරසිටමෝල් ගත්තාම පැනඩෝල් පැරසිටෝල් කැල්පෝල් රෙගමෝල් ගොඩක් නම් තියෙනවා හරිනේ ඒක නිසා නම් වර්ග 3ක් තියෙනවා ඕනම ඩ්‍රග් එකකට හරි මේකෙදි අපි පාවිච්චි කරන්නේ වැඩිපුරම ජෙනරික් නේම් කියන එක හරි ඔයාලගේ සිලබස් එකේ තියෙන්නේ ජෙනරික් නේම් වලින් තමයි ප්‍රශ්න අහන්නේ හරි නේද හරි මේන් අහගන්නකො ඖෂධයක drug nomenclature chemical name IUPAC nomenclature IUPAC කියන දෙන නම නාමකරණය මතක ඇති නේද එක්සැම්පල් එකක් දීලා තිනවා ඩ්‍රග් එකක් ගත්තාම පැරසිටමෝල් ඇසිටයිල් ඇමයිනෝෆීන් කියන්නේ කෙමිකල් නේම් එක ඇමයිනෝ කාණ්ඩයක ඇසිටයිල් කාණ්ඩයක් සහ ෆීනෝල් කාණ්ඩයක ඇමයින් කාණ්ඩයක් සහ ඇසිටයිල් කාණ්ඩයක් තියෙනවා ජෙනරික් නේම් කියන එකට අපි තව නම් කියනවා පොත්වල සඳහන් වෙච්ච නම ඔෆිෂියල් නේම් කියලා කියනවා හරි ඖෂධීය නම ෆාමකොලොජිකල් නේම් කියලා කියනවා වෙලෙන්දා විසින් නෙමෙයි මේ නම දෙන්නේ ඒකට කියන අපි ප්‍රොප්‍රයිටර් කිය නිෂ්පාදකයා විසින් නොවේ දෙන්නේ ඒකින් අපි මේක කියනවා non proprietary name කියලා කියනවා හරි උදාහරණයක් පැරසිටමෝල් හරි ඊට පස්සේ වෙලෙන්දා විසින් දෙන නම proprietary name එහෙම නැත්නම් brand name එහෙම නැත්නම් trade name ඔය ඔක්කොම එකයි පැරසිටමෝල් වලට ඔයාලා දන්නවා පැනඩෝල් පැරසිටෝල් වෙලඳ නම් ඒ නම් බලන්න IUPAC නාමකරණයට අනුව ඇසිටයිල් ඇමයිනෝෆීන් කෙමිකල් නේම් එක ජෙනරික් නේම් එක පැරසිටමෝල් බ්‍රෑන්ඩ් නේම් එක පැනඩෝල් කැල්පෝල් පැරසිටෝල් රෙගමෝල් හරිනේ නේ ඔන්න ඔය ටික මතක තියාගන්න රයිට් දැන් මම පොඩි වැඩක් කරන්න යන්නේ නිදි මතයිද හරි දැන් මම අහනවා එක්කෙනෙක් අල්ල ගන්නවා හරි මම මෙහෙම ප්‍රශ්න ඇහුවට මොකුත් හිතන්න එපා මේක මේ ඔයාලටම වැදගත් වෙන මොකද දන්නවද ගොඩක් දෙනෙක්ට මේ සබ්ජෙක්ට් එක සමහර අය මේක කරා යනකොට මගදී අතාරිනවා ඇයි සමහර අය මේක ආසාවෙන් නෙමෙයි කරන්නේ හරි ආසාවෙන් කරොත් තමයි ඔයාලට හොඳට මේක මතක හිටින්නේ හරිද ඒ නිසා මම ප්‍රශ්න අහපුවාම උත්තර දෙනවා කියන්නේ ඔයාලට මේක කරන්න පුළුවන් කියන එක හරිද රයිට් ඔන්න මම එන කෙනෙක් අල්ල ගන්නයි යන්නේ හරිද දැන් ඉතින් මේකෙන් මේ අයින් වෙන්න එපා බය වෙලා එහෙම වෙන්න අවශ්‍ය නැහැ බැරි නම් ප්‍රශ්න නැහැ දන්නේ නැහැ කියලා කියන්නේ හරිද රයිට් අපි යමු කවුද වාසනාවන්තයෙක් අල්ල ගමු නේද හරි මට කියන්න තිලින රත්නායක හරි තිලින රත්නායක ලස්සන ෆොටෝ එකක් දාලා තියෙනවනේ රයිට් තිලින මයික් එක ඔන් කරගෙන මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න දැන් හරි මොකද්ද තිලින තෙරපියුටික් කියන්නේ
අර කෙමිකල් එක අපේ ඇඟට හොඳක් කරනවා නම් ඒක තෙරපියුටික් කියනවා. මේ නැත්තම් ටොක්සිකොලොජි. හොඳයි. කෙමිකල් එකක් ඩ්‍රග් අපේ ඇඟේ පටකත් එක ක්‍රියාත්මක කරලා හොඳ ඉෆෙක්ට් එකක් දෙනවා. බෙනිෆිෂියල් ඉෆෙක්ට් එකක් දෙනවා නම් ඒක ඇවිල්ලා තෙරපියුටික් කියලා කියනවා. හරි. ඊට පස්සේ කියන්න තියෙන්නේ මොකද්ද ඩෝසේජ් ෆෝම් එක කියන්නේ? දෙන්න ඕන මාත්‍රාව දෙන්න ඕන කොච්චර ප්‍රමාණයක්ද කියන්නේ. ඩ්‍රග් එකේ තියෙන විවිධ ආකාරනේ. රයිට්. ඊට පස්සේ කියන්න මට මොකද්ද ඉන්ඩිකේෂන් එකක් කියන්නේ? ලබා දෙන අවස්ථාව කන්ට්‍රා ඉන්ඩිකේෂන් කියන්නේ ලබා දෙන්න නැති ලබා නොදෙන අතුරු ආබාධ කියන්නේ ඉෆෙක්ට් ඔෆ් අදර් දැන් මේන් ඉෆෙක්ට් එකට අමතරව ලැබෙන අනිකුත් ඉෆෙක්ට්. රයිට්. ඊට පස්සේ කියන්නේ එහෙනම් මට මොකද්ද පැරසිටමෝල් විස වුණොත් දෙන්නේ? මෙතියොනින් එක කිව්වා ඉන් ඇසිටයිල් සිස්ටීන් කිව්වා ඇක්ටිව් චාකෝල්. ඇක්ටිව් චාකෝල් දෙනවා. very good. මොනවද ඇස්ප්‍රින් චාකෝල් ඇස්ප්‍රින් විස වුණොත් මොනවද දෙන්නේ? weak acid එකක් මෙතියොනින් ඉන් ඇස්ප්‍රින් විස වුණොත් දෙන්නේ මොනවද? සෝඩියම් බයිකාබනේට් නේද? රයිට්. ඊට පස්සේ මම අහනවා මොකක්ද ඔයාලගේ මම දැන් අන්තිමට කියපු ඩ්‍රග් එකට තියෙන නම් වර්ග තුන? ඩ්‍රග් එකට තියෙන නම් වර්ග තුන? කෙමිකල් නේම් එකක් තියෙනවා. ජෙනරික් නේම් එකයි ආය කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එක. බ්‍රෑන්ඩ් නේම් නේ. හරි. right very good. හොඳට ඉන්නවා දැන්. හරි. ඔය ඉන්නේ ඔන්නෝම තමයි ඔයාලා බය නැතුව උත්තර දෙන්නේ. කිසි ගැටලුවක් නැහැ. හරි. right. එහෙනම් අපි යන් ඊළඟ කොටසට. දැන් ගමු ඔයාලගේ print out ගන්න ගියපු ටියුට් එක. යමු ඒකට. හරි. print out ගන්න ගියපු ටියුට් එක. මෙන්න මේක. ඔය මෙන්න මම දෙන්නම්. සමහර අය අරගෙන නැතිවද මම අද උදේ දැම්මේ මේක. ගත්තේ නැති වුණාට ගැටලුවක් නැහැ. ආපහු ඔයාලා මගේ මේ ටියුට් එක බලන්න මේ වීඩියෝ එකත් එක්ක. හරිද? රයිට්. මේක තමයි ඔයාලගේ ටියුට් එක. right? Introduction to principles of pharmacology. right? දැන් මගේ මුණ දිහා පොඩ්ඩක් බලමු. නේද? right. මෙන්න අහගන්න. මෙන්න මෙහෙමයි. ඇත්තටම ඔයාලා මේක කරනකොට ෆන්ඩමෙන්ටල් ටික අනිවාර්යෙන් දැන සිටිය යුතුයි. මොකද ෆන්ඩමෙන්ටල් ගොඩක් දෙනෙක් මගහරිනවා. හරි? සමහර ගුරුවරු පවා මගහැරලා යනවා. මට මේක මගහැරලා යන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක කරන්න ඕනි හේතුව තමයි ඔයාලට අනිවාර්යෙන් මේ කෝස් එකේ ෆන්ඩමෙන්ටල් කියන කොටස ජීවිතේ හැමතැනම අහු වෙනවා. අපි හිතමු ඔයාලා මෙඩිකල් ෆැකල්ටි කියා කියලා. එතනදි ෆන්ඩමෙන්ටල් ඉගෙන ගන්න වෙනවා. හරි NTA කියා කියලා එතනදිත් ඉගෙන ගන්න වෙනවා. හරි මේ කෝස් එක කරලා එක්සෑම් එකට යනවා. ඒක අනිවාර්යෙන් ඕනේ. හරි? රයිට්. එහෙනම් අපි යහන් ෆන්ඩමෙන්ටල් වලට. මේක අහගන්න. දැන් මම ඔයාලට කරපු තැනකින් පටන් ගන්න යන්නේ. හරි? මෙන්න මෙහෙම එකක් තියෙනවා. සාමාන්‍යයෙන් common dosage form මොනවද? common dosage form හරි? සාමාන්‍යයෙන් මම කිව්වා most famous සෙව්වා. හරි? most famous සෙව්වා ලෝකේ තියෙන හරි? ලෝකේ තියෙන most famous drugs තමයි මොනවද? tablet, capsule, syrup. ඕනම කෙනෙක් පොඩි කෙනෙක්ගෙන් අහුවොත් කියයි මොනවද ලෝකේ තියෙන ප්‍රසිද්ධම බෙහෙත් වර්ග? මොනවද? tablet, capsule, syrup. හරිනේ? right. දැන් මම කියන්න යනවා මේකෙන් මෙන්න මේ වචනයක්. oral solid dosage form. මොකද්ද මේකේ තේරුම? මුඛ මාර්ගයෙන් ගන්න ඝන dosage form වර්ගය. මොනවද? tablet, capsule, syrup වෙනවද මේකට? syrup වෙන්නේ ඇයි? ඒක liquid එකක්. හරි?
granule ඔය තුනනේ තියෙන්නේ මොනවද tablet granule capsule හරි මොනවද ඔන්න ඔය තුන තමයි තියෙන්නේ හරි මේකෙම ගොඩක්ම ප්‍රසිද්ධ කවුද tablet සහ capsule හරිනේ right දැන් මම කියලා දෙන්න යන්නේ මෙන්න මේක ඔහොම බලන්න අපි යන්නේකෝ මෙහෙම එකක් තා වැඩි වෙලාවක් නැහැ ඔහින්න මේ බලාගන්න මේ තමයි කෙනෙක්ගේ ආමාශය හරි right සමහර අයගේ මේක මෙහෙම තියෙන්නේ නේද ඉස්සරහට නෙරලා හරි right මේ බලන්න මේ ආමාශයේ හරි මේ ඩ්‍රග් එක මෙහෙමත් දාන්න මෙහෙම දෙපේන්නේ නැතුව ඇති අපි කටක් දාලා මෙහෙම ගෙඩියක් පෙත්තක් දානවා ඔන්න ගිලිනවා මෙයා පෙත්ත හරි පෙත්ත ගිලිනවා ගිල්ලහම මොකද වෙන්නේ බඩට එනවා බඩට ඇවිල්ලා මොකද වෙන්නේ පෙත්ත කාරණා දෙකකට ලක් වෙන්නේ මොකද්ද එකක් තමයි පෙත්ත දිය වෙන්න ඕනි පෙත්ත කැඩෙන්න ඕනි නේද පෙත්ත කැලි වල කැඩලා ඒක දිය වෙන්න ඕනි අපි කැලි වලට කැඩෙනවට මම වචනයක් කියනවා disintegration හරි disintegration ඊට පස්සේ මේ කැලි වල කැඩිච්ච මොකද වෙන්න ඕනේ දිය වෙන්න ඕනේ ඒකට කියනවා dissolution හරි dissolution මොකක්ද වචනේ dissolution disintegration dissolution හරි disintegration and dissolution දැන් මේ දිය වෙච්ච එක මොකද වෙන්න ඕනේ දිය වෙච්ච එක මේ gastric juice එකේ දිය වෙච්ච එක මොනවා වෙන්න ඕනද ඒ drug එකෙන් ඇත්තටම තියෙන එක API ඔයාලා අහලා තියෙනවද dosage form එකක් කියන්නේ මොනවද තියෙන්නේ paracetamol පෙත්තක බර කීයද paracetamol පෙත්තක බර කීයද තනුෂි paracetamol පෙත්තක බර මිලිග්‍රෑම් 500යි. right ඔන්න ඔයාලා වරද්දගත්ත දැන මිලිග්‍රෑම් 500 කියන්නේ ස්ට්‍රෙන්ත් එක paracetamol පෙත්තක් කියලා නෑ ඔයාලා සාමාන්‍යයෙන් ග්‍රෑම් 4යි ගාණක් තියෙනවා හරිද ඒ කියන්නේ ග්‍රෑම් 4යි ගාණ ඇතුලේ තමයි paracetamol මිලිග්‍රෑම් 500ක් තියෙන්නේ හරි paracetamol පෙත්තක ස්ට්‍රෙන්ත් එක මිලිග්‍රෑම් 500යි ඒකේ බර ග්‍රෑම් 4යි ගාණක් තියෙනවා ඒ කියන්නේ මොනවද ඔගේ paracetamol වලට අමතරව තව දෙයක් තියෙනව නේද තියෙනවා මේ බලන්න රොටියක් හදන්න ගියත් මොනවද තියෙන්නේ ඒකේ පිටි වලට අමතරව වතුර තියෙනවා නේද ලුණු තියෙනවා තව ඕන කරපිංචා තියෙනවා කරපිංචා හොඳයි නේද මොනවද අම්මිස් ඕනනම් තියෙනවා ලුණු කෑලි තියෙනවා පොල් තියෙනවා නේද රොටි අදපු වටේ දානවා හරි ඒ කියන්නේ මොනවද මේ dosage form එකේ වර්ග දෙකක් තියෙනවා මොකද්ද active pharmaceutical ingredient API හරි API සක්‍රීය සංඝටකය ආයි තියෙනවා අමතර ද්‍රව්‍ය excipient මොනවද තියෙන්නේ excipient අමතර ද්‍රව්‍ය හරි අපිට paracetamol මිලිග්‍රෑම් 500කින් මෙන්න මෙච්ච චුට්ටක් විතර හරි ඕකෙන් පෙත්තක් හදන්න බෑ ඕක මොනවා කරන්න ලොකු කරන්න ඕනේ ලොකු කරන්න පිටි දානවා එක එක ඒවා දානවා දාපුවම තමයි පෙත්ත ලොකු වෙන්නේ ඒවට කියනවා excipient කියලා එහෙනම් මේ බීපු පැන්ඩෝ පෙත්ත මොකද වෙන්න ඕනේ පෙත්තෙන් ඩ්‍රග් එක රිලීස් වෙන්න ඕනේ අපේ gastric juice එකට API රිලීස් වෙන්න ඕනේ නේද මේ රිලීස් වෙච්ච එකේනා මොකද වෙන්න ඕනේ මේ ආමාශය පිටිය හරහා රුධිර සංසරණයට එකතු වෙන්න ඕනේ හරිද මොකද වෙන්න ඕනේ රුධිර සංසරණයට එකතු වෙන්න ඕනේ හරි අපි ඕකට කියනවා වචනයක් ජීව පටලයක් කරා අපේ රුධිර සංසරණයේ ඩ්‍රග් එක යන එකට කියනවා අපි absorption කියලා උරා ගැනීම මොකද්ද absorption and absorption ඊට පස්සේ මෙයා මොකද වෙන්න ඕනේ
අපි පාරට ගියපුවාම අපිට වාහනයක් තියෙන්න බෑ යන්න නේද? දැන් මෙන්න මෙයා පාරට ආවා. මොකද ඩ්‍රග් එක ආවන උදේට සංසාරණයක. දැන් එයා ඇඟ පුරා යන්න ඕනේ නේද? කොහොමද යන්නේ? නිකන් යන්න පුළුවන්ද? බෑ. වාහනයක් තියෙනවා. මොකද වාහනේ? මෙයා බැඳෙන්න ඕනි ප්‍රෝටීන් එකක් එක්ක. හරි? මෙහෙම ප්‍රෝටීන් එකක් එක්ක බැඳෙන. එයා තමයි වාහනේ. හරි? මොකද අපේ ඇඟේ තියෙන common protein එක? මොකද common protein එක? albumin. හරි? albumin එක එකතු වෙලා මෙයා අපේ ඇඟ පුරා ගමන් කරනවා. හරි? ඇඟ පුරා ගමන් කරනවා. ගමන් කරලා දැන් ඇක්ෂන් එක දෙන්න ඕනේ තැනට යනවා. හරි? ඒ දක්වා මොකද උනේ? මෙයා මොකද උනේ? තනියම ඇවිල්ලා තව කෙනෙක් එක්ක සම්බන්ධ. තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකල් මොකද වෙන්නේ? අපිට නිදහසක් නැහැ. මොකද මම කිව්වේ? තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකල් අපිට නිදහසක් නැහැ. හරිද? මේ ඩ්‍රග් එකකට මොකද වෙලා තියෙන්නේ? අපි ඇදිලා තියෙන සෛල වලින් නම් අපේ ඇඟ ඇතුළත් මොකද වෙන්නේ? එහෙම තමයි. මේ ඩ්‍රග් එකකට මොකද වෙන්නේ? හරි? මේ ඇල්බියුමින් එක බැඳිච්ච ගමන් මොකද්ද වෙන්නේ? එයා pharmacologically inactive. action එකක් නැහැ. action එකක් නැහැ. හරි? action එකක් නැහැ. ඒ වගේම අය මොකක්ද වෙන්නේ? එයා හිර වෙලා trapped. හරි? trapped. වැඩක් නැහැ. action එකක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොකද්ද වෙන්නේ? මෙයා නිදහස් වෙන්න ඕනේ යම් තැනකට ගිහිල්ලා action එක දෙන්න නම්. හරි? දැන් ඕන් දැන් යනවා පැරසිටමෝල් ඇක්ෂන් එක දෙන තැනට. බලන් ඉන්නවා එයාට සම්බන්ධ සෛලවල විශේෂිත ස්ථානයක් තියෙනවා. අපි ඒකට කියනවා සංවේදී ස්ථානයක්, ප්‍රතිග්‍රාහකයක් කියලා. මොකද්ද? ප්‍රතිග්‍රාහකයක්. ඒකේ නම සිංහලෙන් receptors. receptors නේද? receptors. receptor එක ගාවට ගිහිල්ලා මොකද කරන්නේ? කියනවා ඇල්බියුමින්ට අනේ දැන් වා යන්න. හරි? මට වැඩක් තියෙනවා කරගන්න කියලා මොකද කියන්නේ? ඇල්බියුමින් ගේ නිදහස් වෙලා හරි දැන් ඩ්‍රග් එක ගිහිල්ලා සම්බන්ධ වෙනවා අදාළ රිසෙප්ටර් එකත් එක්ක. හරි දැන් මොකද උනේ? දෙවෙනි කාරණේ එක ඇබ්සෝබ් වුණා, දෙක ඇඟ පුරා ගෙනිච්චා. අපි ඒක කියනවා වචනය distribution. distribution බෙදා හැරියා. හරි බෙදා හැරපු එක්කෙනා මොකද වෙන්න ඕනේ ගිහිල්ලා ප්‍රතිග්‍රාහකයාත් එක්ක සම්බන්ධ වෙලා ඇක්ෂන් එකක් දෙන්න පටන් ගන්නවා. දැන් පැනඩෝල් ගිහිල්ලා අදාළ ප්‍රතිග්‍රාහකයෙක් එක්ක සම්බන්ධ වෙලා උණ අඩු කරවන්න ගන්නවා. වේදනාව අඩු කරවන්න ගන්නවා. එන්න ඇක්ෂන් එක දෙනවා. දැන් මෙයා දිගින් දිගට මේක බැදලා ඉන්න පුළුවන්ද? බෑ නෑ. මෙයා ගැලවිලා යන්න ඕනේ. මෙයා ගලවලා ගෙනියනවා කොහෙද? අක්මාවට. හරි? අක්මාවට ලීවර් එකට. ලීවර් එකේදී මොකද වෙන්නේ? පරිවෘත්තියට ලක් කරනවා. අපි ඇඟෙන් ඉවත් කරන්න බෑ. එයා මෙටබොලිසම් පරිවෘත්තියට ලක් කරනවා. ජල ද්‍රව්‍ය මට්ටමට කඩලා දානවා ඩ්‍රග් එක. ඊට පස්සේ ඇඟේ මොකද කරන්න ඕනේ? පහුගඩුව හරහා ඉවත් කරන්න ඕනේ. අපි ඒකට කියනවා එලිමිනේෂන්. එලිමිනේෂන්. ඇඟින් එළියට දානවා. මේ ඔක්කොම මොනවද? අපේ ඇඟ ඩ්‍රග් එකට කරන දේනේ. What body does to the drug. අපේ ඇඟ ඩ්‍රග් එකට කරන දේ මොනවද? ADME absorption, distribution, metabolism, elimination. ADME. හරි අපේ ඇඟ ඩ්‍රග් එකට කරන දේට අපි කියනවා pharmacokinetic කියලා. මොකක්ද? pharmacokinetic. What body does to the drug. හරිනේ? ඕම් බලන්න මම දැන් ඔතන කල් ගන්නවා ටියුට් එක. හරි. මේ බලා ගන්න. මේ තියෙන්නේ powder, granule, capsule. හරි tablet. මේවා ඔක්කොම මොනවද? common dosage form. මේකෙමුත් tablet සහ capsule කියන්නේ most famous oral solid dosage form. highlight කරගන්න. most famous. හරි ඊට පස්සේ තියෙනවා API කියලා වචනයක්. මෙතන ලියා ගන්න මම මොකද කිව්වේ? active pharmaceutical ingredient. මම මේක ලියුවා බෝඩ් එකේ නේ. active pharmaceutical ingredient.
active pharmaceutical ingredient. තෙන්දා ගන්න මේ වචනේ. හරි? right. ඊට පස්සේ බලන්න when oral dosage form is administered ඒ කියන්නේ මුඛ මාර්ගයෙන් අපි පෙත්තක් ගත්තොත් active pharmaceutical ingredient should be released from dosage form to absorption pool අන්න gastric juice එකට drug එක නිදහස් කරන්න ඕනි මම කිව්වා disintegrate වෙලා dissolve වෙන්න ඕනි කියලා හරි the drug should pass biological membrane අන්න අපේ ආමාශයික බිත්තිය හරහා ගමන් කරලා කොහෙටද එකතු වෙන්න ඕනි get to absorb blood serum රුධිර සංසරණයට එකතු වෙනවා blood serum රුධිර සංසරණයට එකතු වෙනවා it will bind to plasma protein ඊට පස්සේ මොකද වෙන්නේ plasma protein එකක් එක්ක බැඳෙනවා දාගන්න මෙතන albumin මොකද plasma protein එක වරන් හිතේ දාගන්න albumin and get distributed throughout the body ඊට පස්සේ මොකද වෙන්නේ ඇඟ පුරා පැතිරෙනවා හරි when this happen මේක උනහම the concentration of drugs reaches to therapeutic level in the body මේක උනහම මොකද වෙන්නේ අපේ ඇඟේ සාන්ද්‍රණය drug එකේ සාන්ද්‍රණය therapeutic level එකට ආවලු ඒ කියන්නේ අපිට හොඳ action එක හොඳ effect එක ලබා ගන්න පුළුවන් මට්ටමට ආවලු හරි මේකට කියන අපි මොකක් කියලාද therapeutic level කියලා හරිද these are specific sites in tissues මෙතන තියෙනවා there are specific අපේ ඇඟේ පටකවල සෛලවල ඉන්ද්‍රියන්ගේ විශේෂිත ස්ථාන තියෙනවා මොනවාද ඖෂධ අණු වලට බැඳෙන්න පුළුවන් ඒවට කියනවා receptors highlight කරගන්න receptors ප්‍රතිග්‍රාහක හරිද ප්‍රතිග්‍රාහක ඊට පස්සේ කියනවා මෙහෙම එකක් බලන්න මේවත් එක්ක මේ ප්‍රතිග්‍රාහක එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ active pharmaceutical ingredient එක මොනවා වෙනවද exert the action එකක් ලබා දෙනවා හරි action එක ලබා දෙනවා හරි action එකක් ලබා දෙනවා right ඒ කියන්නේ means what drug does to the body drug එක අපේ ඇඟට කරන දේ තමයි receptor එක එක්ක සම්බන්ධ නැහැ ඒකට නමක් කියනවා අපි pharmacodynamic මොකද pharmacodynamic කියන්නේ what drug does to the our body highlight කරගන්න pharmacodynamic ඊට පස්සේ මම කිව්වා pharmacokinetic කියලා මොකද pharmacokinetic කියන්නේ what body does to the drug right මේ තියෙන්නේ මොනවද absorption distribution metabolism elimination මේක ඉස්සරහින් දාගන්න adme capital අකුරෙන් adme කියලා දාගන්න adme කියන්නේ මොකද්ද what body does to the drug what body does to the drug හරි තනුසි adme කියලා ලියනවා මට පේනවා හරි right what body does to the drug හරිද එතකොට මොකක්ද ඒක pharmacokinetic මේකත් highlight කරගන්න pharmacokinetic right pharmacokinetic හරිනේ right ඔන්න ඔතනින් ඔක කොහොමම තියලා දැන් බලා ගන්න මන් දිහා හරි දැන් වෙලාව 37යි තව විනාඩි කීපයක් තියෙනවා මම ඒක ගන්නවා මෙන්න මේ විදිහට හොඳට අහගන්න මේක තමයි හොඳට බලන් ඉන්න ඕන දේ හරි right දැන් දන්නවා pharmacokinetic දන්නවා pharmacodynamic දන්නවා හරි ඕක අහගන්න මෙන්න අවශ්‍යම දේ මම අඳිනවා පොඩි ප්‍රස්තාවයක් ඔයාලගේ පළවෙනි ප්‍රස්තාව හරි මේකේ මම පටන් ගන්නවා මෙහෙට කාලය දාන්න time මෙහෙට දානවා drug එකේ concentration එක සාන්ද්‍රණය හරිද වැඩි drug එකේ concentration දැන් මුඛ මාර්ගයෙන් දැන් පෙත්තක් බොනවා ගිලිනවා ගිල්ලා මම කියව මොකක්ද දෙන්න ඕනේ බඩට ගිහිල්ලා හරි disintegrate වෙලා dissolve වෙලා මොකද වෙන්නේ adme වෙන්න ඕනේ absorption distribution metabolism ඔය ටික වෙන්න කොච්චර වෙලාවද ඒ සාමාන්‍යයෙන් dissolve වෙලා මේවා වෙන්න බීපු ගමන් වෙනවද ඒක නෑ විනාඩි 30ක් විතර යනවා නේ ඊට පස්සේ ටික ටික ලේවල සාන්ද්‍රණය ටික ටික මොකද වෙන්නේ වැඩි වෙනවා වැඩි වෙලා
උපරිමයකට ඇවිල්ලා ටික ටික අපේ ඇඟින් ඉවත් වෙලා යනවා. මනස් ගෙඩියක් ආවම තෝ තමයි වෙන්නේ. හරි? තව ටික වෙලාවයි නිදිමතයි වගේ නේද? රයිට්. මොඹලාගෙන දැන් මම කිව්වා අපේ ඇඟේ අවම සාන්ද්‍රයක් එන්න ඕනේ ඇක්ෂන් එකක් දෙන්න. තෙරපියුටික් ලෙවල් එකට එන්න ඕනේ නේද? අන්න ඒකට මම කියනවා පොඩි නමක් මෙහෙම මොකද්ද? මේකට මම නමක් දෙනවා minimum therapeutic concentration සාන්ද්‍රණය. අවම therapeutic effect එකක් දිය හැකි සාන්ද්‍රණය. මෙතනින් දෙනවා මම යම් කිසි ද්‍රව්‍යයක් ඕනකට වඩා වැඩි වුණාම මේක අපේ ඇඟට විස වෙනවා. ටොක්සික් වෙනවා නේ මෙතනින් එහාට. හරි? ඒක දෙනවා maximum therapeutic concentration. උපරිම therapeutic effect එකක් දෙන්න පුළුවන් සාන්ද්‍රණය. එතනින් එහාට ගියොත් විෂ වෙනවා. මෙතනින් පහළට આવොත් no action. action එකක් නැහැ. හරි? right. දැන් drug එක මේ විදිහට උඩට උපරිමයෙන් ගිහිල්ලා උපරිමයට එනකොට මම කියනවා ඒ වෙලාවට ගත වෙච්ච කාලයක් දෙනවා. හරි? මම මේක උපරිම අවස්ථාවට එන්න ගත වෙච්ච කාලය Tmax. ඒ වෙලාවේ සාන්ද්‍රණය Cmax. maximum concentration, maximum time. මෙන්න මේ වෙලාවෙදි මොකද වෙන්නේ? therapeutic level එක සම්බන්ධ වෙන minimum therapeutic level එක පටන් ගන්න තැන. මොකද තමයි action එක පටන් ගන්න. onset of action. onset of action. action එක දෙන්න පටන් ගන්නවා. ඒ වෙලාව මම දෙනවා T1 කියලා. හරි? මෙතනින් මොකද වෙන්නේ? මේ පහළට යන්න action එක නැති වෙලා යනවා. මේක දෙනවා මම termination of action. termination action එක නැති වෙලා යන වෙලාව. හරි? මෙතන. ඒකට මම වෙලාව දෙනවා T2 කියලා. හරි නේද වැඩේ? ඩ්‍රග් එකක් ගත්තාම ඒක ඩ්‍රග් එකේ සාන්ද්‍රණය බිව්වට පස්සේ මේකෙන් එහා යන්නත් බෑ විස වෙනවා මේකෙන් පල්ලට එන්නත් බෑ ඇක්ෂන් එකක් නැහැ. මාකට් එකෙන් නිකම්ම අයින් වෙලා යනවා ඩ්‍රග් එක. එහෙනම් හැම වෙලෙන්දම නිෂ්පාදනය කරන කෙනා නිෂ්පාදකයම උත්සාහ කරන්නේ මොකක් ඇතුළේ තියාගන්නද? මෙන්න මේ දෙක ඇතුලේ ඩ්‍රග් එකේ සාන්ද්‍රණය තියාගන්න. තිබ්බේ නැත්නම් ඒක මාකට් එකේ ඔටෝමැටිකලි අයින් වෙලා යනවා. හරිද? රයිට්. අපි මේකට නමක් දෙනවා. මේකට කියනවා අපි therapeutic window එක කියලා. ඒ කියන්නේ maximum and minimum therapeutic concentration එක මම නමක් දෙනවා therapeutic window එක කියලා. එහෙනම් මොකද්ද therapeutic window කියන්නේ? therapeutic window ඒ කියන්නේ beneficial effect දෙන මොකද්ද? ජනේලය. therapeutic window. කාටද පුළුවන් definition එකක් දෙන්න මේකට? අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන්ද? පුළුවන්. මොකද්ද? it is the මොන පරතරයක්ද මේක? සාන්ද්‍රණ පරතරයක්. සාන්ද්‍රණ පරතරයක්. It is the concentration gap in between maximum and minimum therapeutic concentration. කවුරු හරි අහුවොත් therapeutic window එකේ definition එක දෙන්න කියලා. එකෙන්ම දෙන්න. මොකක්ද කියන්නේ? දන්නේ නැද්ද අයියෝ මොනවද කියලා අහන්න. කියන්නේ කෙලින්ම. It is the concentration gap in between maximum and minimum therapeutic concentration. මහ ලොකු දෙයක් නෑ. හරි. ඊට පස්සේ එක action එක පටන් ගත්ත ඉඳන් action එක ඉවර වෙන තැන දක්වා අපි ඒකට කියනවා මොකද්ද? drug එකේ action එක දීපු වෙලාව. හරි. drug එකේ action එක දීපු වෙලාව ඒක නමක් දෙනවා duration of drug action. නේද? drug එකේ action එක දීපු වෙලාව duration of drug action. ඒකට definition එකක් දෙන්න බලන්න. මේකට කාලයක් ගැන සඳහන් කරේනේ. එහෙනම් කියන්න පුළුවන් නේද? මොන gap එකක්ද ඒක? time gap එකක්. It is the time gap in between onset of drug action and termination of drug action. drug එක duration of drug action කියලා හැමෝත් මොකක්ද ඒක දෙන definition එක? It is the time gap in between onset of drug action and termination of drug action. කියන්නේ drug එකේ action එක පටන් ගන්න වෙලාවේ සිට අවසන් වෙන වෙලාව දක්වා කාලය duration of drug action. මේක සමහර අයට පැය 6ක් වෙනවා. එතකොට දවසට කී පාරක් දෙන්න වෙයිද?
මේක පැය 6ක් වුණොත් මේ පිට දවසට කී පාරක් දෙන්නද? දවසට තියෙන පැය 24 ඉතින් දෙනවා මේ ඩියුරේෂන් එක. 6. ඒතර කීයද? 4 පාර. මේක පැය 8ක් වුණොත් කීයක් දෙන්න වේද? 3 පාර. මේක පැය 12ක් වුණොත් කීයක් දෙන්න වේද? දවසට 2 පාරක් දෙන්න. මේක පැය 24ක් වුණොත් දවසට 1 පාර. මේක පැය 48ක් වුණොත් දවස් දෙකකට 1 පාරයි. මේක පැය 72ක් වුණොත් දවස් 3කට 1 පාරයි. හරි නේද වැඩි? මේක අනුව තමයි අපි ඩ්‍රග් එක ෆ්‍රීකවන්සි එක තීරණය කරන්නේ. දින වාර ගන්න තීරණය කරන්නේ. හරිනේ? තේරුණානේ? රයිට්. එහෙනම් ඕක ඔයාලා දාගන්න ඕනේ කොතනද? මේ ටියුට් එකේ දෙවෙනි පිටුවේ. හරි? බලන්න දෙවෙනි පිටුවේ. මෙන්න මේ පොඩ්ඩක් බාධා වුණා. ඒක නිසා මට මේ ඔයාලට මේක මේවා කරගන්න බැරි වුණා. කමන්නේ නැහැ. පොඩි වෙලාවකින් ඩිස්කනෙක්ට් වෙයි. එහෙම වුණොත් ආපහු කනෙක්ට් කරගන්න පොඩි වෙලාවක් මට දෙන්න. රයිට්. මේක අපි කර හිටියේ මේ මෙතන මේක අයින් කරගන්න මේ මාතෘකාව මේ ස්ථානේ තමයි ඔයාලා ඔය ප්‍රස්ථාරය අඳින්න ඕන. මෙන්න මෙතන. හරි? දෙවෙනි පිටුවේ මෙන්න මේ මෙතන. රයිට්. දැන් අපි යන් ඉන්න එතනට. හරි. බලන්න. මෙන්න මේක ඉතින් ඇඳගන්න. right මොකද්ද ඉතින් දාගන්න මෙහෙට ඩ්‍රග් එකේ සාන්ද්‍රණය මෙහෙට ටයිම් එක මෙතනින් බිංදුව දාගන්න ඩ්‍රග් එකේ ලේබල් සාන්ද්‍රණය drug concentration in blood කියලා දාන්න in blood හරි blood ඊට පස්සේ මොකද වෙන්න ඕනේ ටික වැඩි වෙලා උපරිම මේකට එනවා ඊට පස්සේ අඩු වෙලා යනවා හරි ඊට පස්සේ මෙතන තියෙනවා minimum therapeutic concentration එක මෙතන තියෙනවා maximum therapeutic concentration එක මේවා හඳ ගන්න හරි දැන් කටින් නිදිමත ඇති නේද හරි මේක onset of drug action එක පටන් ගන්නකොට මේක termination of drug action එක අවසන් වෙන මොහොත මෙතන no action මේ no action කියන එක එකට ලියන්න නේද no කියන එක add කරලා යන්න no මේකෙන් උල්ලේ කියෝ toxic හරි හරි නේද වැඩි right දැන් මම ප්‍රශ්නයක් දෙයක් අහන්න ඉවර කරන්න කලින් disconnect වුණොත් connect කරගන්න right කවුද හොඳ පියාමු දෙන්නෙක්ගෙන් අහන්නේ පිළිම ළමයෙකුයි ගෑනු ළමයි දෙන්නෙක් කවුද මේ සචිනි හරි සචිනි මං අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න හරි මොකක්ද therapeutic window කියලා කියන්නේ definition එකක් දෙන්න concentration gap in between maximum and minimum therapeutic concentration right very good right ළඟට දෙමු අපි chance එකක් කවුද පිරිමි ළමයෙක් එපයි නේද මේ
උදාර වීරක් පොඩි කියන්න බලන්න duration of drug action කියන එකට definition එකක් දෙන්න බලන්න උදාර වීරක් පොඩි duration of drug action උදාර ඉන්නව නේද උදාරට උත්තරයක් දෙන්න බැයිද එහෙනම් අපි තව පිළිම ළමයෙක් හොයාගමු නේ අයියෝ කොල්ලෝ නම් මොම් බෑ මේ ST කියලා ඉන්නේ කවුද ST කියලා කෙනෙක් තියෙන හෝන් එකේ නම පිළිම ළමයෙක්ද මටත් එක්ක ලැජ්ජයි ඊලංක කියන්න බලන්න ඊලංක duration of drug action කියන්නේ මොකද්ද ඊලංකාද ඊලංකද දන්නේ ඇත්තයි දිහා නිදා ගන්න බැරි වෙයි මටත් එක්ක ලැජ්ජයි අයියෝ කාටද කියන්න පුළුවන් නේ දැන් මට පිළිලා මේ හොයාගන්න ඒ වගේ සමන් කියන්න බලන්න duration of drug action definition එක දෙන්න බලන්න මොන gap එකක්ද බැයිද සමන් හට්ටි බයයි වගේ මට පේන්නේ කියන්නේ කෙනෙක් අවුල් වුණා එතන පොඩ්ඩක් තේරුන්නේ නැහැ මට ප්‍රශ්නේ duration of drug action වාට ඒක ඒලා කනෙක්ෂන් අවුල් වුණාද ඔව් සර් හරි එහෙනම් අපි යන් වෙන කෙනෙක්ට නේද කෞෂි කියන්න බලන්න duration of drug action වලට definition එකක් නිලංකට නම් ඇහිලා වගේ පාර කියන්න බලන්න. ඔව් සර්. මට ඉතලා කනෙක්ට් වෙන්න බැරි වුණා සර්. It is the time gap in between onset of drug action and therapeutic of drug action. Termination of drug action. ඔව්. Right, very good. හරි. ඔයාලා alert එකේ ඉන්නවා කියලා දැන් තේරෙනවා මට. මෙහෙමයි. ඔයාලා මාත් එක්කම මේව කරොත් එහෙම ලොකු දෙයක් කරගන්න පුළුවන්. හරිද? රයිට් මම කියන්නේ ගියේ මෙන්න මෙච්චරයි. මේක මම අද මෙතනින් මේ කොටස නවත්තනවා. හරි. ගොඩක් දෙනෙක් කනෙක්ට් වෙනවා නේද අපෝ? හරි. මේමයි මම අද මේ ෆන්ඩමෙන්ටල් කොටස මෙතනින් පොඩ්ඩක් නවත්තන්නම්. හරි. ෆන්ඩමෙන්ටල් වල මේ කොටස හොඳට ගන්න දැන් ඔයාලා දාපු ටියුට් එකේ ඔක ඇඳගෙන මම කියපු දේවල් ටික පොඩ්ඩක් බලන්න. ඒ ටියුට් එකේ තියෙන විස්තරේ පහල කරලා ඒ ටික බලන්න. ඊළඟ දවසේ මම ඒ ටික විස්තර කරලා දෙන්නම්. මෙහෙමයි. මම මෙහෙම දෙයක් කරනවා. දැන් ඔයාලට මේක විස්තර කරන්න මම සෑහෙන වෙලාවක් ගන්න ඕනේ නෑනේ. මම ගෲප් එකේ ඔගේ ෆොටෝ එක දාලා හරි ගෲප් එකේ ඔඩියෝ එකක් දානවා ඒ විස්තර කරලා තියෙන ටික. හරිනේ? ඒක හිතම වෙනවා. හිත උදේට ඒක අහන්න කන් දෙකෙන් හොඳට. හරිද? ගෲප් එකට දානවා. ඊළඟ කාර්යය තමයි අද කරපු ටිකෙන් MCQ මම දවසට එක ගානේ දානවා. හරි? ඒව කරලා උත්තර දාන්න ගෲප් එකට දානවා. හරි? මම ප්‍රශ්නේ දානවා මම ඊට පස්සේ ඔයාලා උත්තර දානවා නම් ඔඩියෝ එකකින් මම ඒක ඩිස්කස් කරනවා. හරිනේ? රයිට්. එහෙනම් අද මතක තියාගන්න අවසාන වශයෙන් තව එක ඇන්ටිඩෝට් එකක් කියලා නවත්තන්න. මොන අහගන්න. අද මම තව එකක් කියලා දෙන්නම්. මෙන්න මේක. ඊට අමතරව ඔයාලගේ මේවා දානෙවම මගේ YouTube channel එකට දානවා. හරි? ඒකේ link එක තමයි ඔයාලට එවන්නේ. ඒ channel එකේ තියෙන අනිත් දේවලුත් බලන්න. කිසි ගැටලුවක් නැහැ. ඔන්න මම කියලා දෙන්න යන්නේ මෙතනෝල් කියන එක විස වෙන්න පුළුවන්.
මෙතනෝල් කියන්නේ මොකද්ද? ඇල්කොහොල් එක. සමහර අය විශේෂයෙන් හොස්පිටල් ස්ටාෆ් එක විශේෂයෙන් මොනවා කරනවද? මේ මෙතනෝල් ඇල්කොහොල් එකක් විදිහට පාවිච්චි කරනවා. මොනවා විදිහටද? වතුර ටිකක් දාලා සැන්ඩි කරලා නේද? බොනවා. very very. හරි. මේක භයානකයි. මොකද්ද භයානකම? මෙයා කඩනවා අපේ ඇඟේ තියෙන එන්සයිම් එකකින් ඩීහයිඩ්‍රජනේස් කෙනෙක් ඩීහයිඩ්‍රජනේස් මේ එන්සයිම් එකෙන් කඩනවා කොටස් දෙකකට මොනවද එකක් තමයි formaldehyde and formic acid මේ දෙකම හරිම dangerous can be blind හරි irreversibly blind යථා තත්ත්වයට පත් නොවෙන මන irreversible කියන්නේ යථා තත්ත්වයට පත් වෙනවා irreversible කියන්නේ යථා තත්ත්වයට පත් වෙන්නේ නැති මට්ටමටම මෙයා මොනවද ඇස් අන්ධ වෙන්න පුළුවන් හරිද දැන් අපි මොකද කරන්නේ මෙහෙම බීලාවත් අපිට පොඩි දෙයයි කරන්න තියෙන්නේ අපි බලනවා මේ ඇඟේ ඉන්න මේ එන්සයිම් එක ඩීහයිඩ්‍රජනේස් නේද අපි මොනවද සාමාන්‍ය ළඟ ඉන්න කෙනාට වඩා ටිකක් ලස්සන කෙනෙක් ආවොත් එහෙම මොකද වෙන්නේ ඇහැ හරි දාලා බලනෝනේ සාමාන්‍ය ස්වභාවය පේස් ඇදලා යනවා නේද අපි රහත් වෙලා නැහැ නේ ඒකින්ද මොකද වෙන්නේ බැලෙනවා හරි වාහනයක යනකොට එහෙම කෙනෙක් ගියොත් එහෙම හෝන් එකක් ගහනවා එහෙම නේද ගොඩක් දෙනට එහෙම වෙනවා හරි රයිට් ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඇඟේ ඉන්න එන්සයිම් එකත් එහෙම තමයි හරි මේ එන්සයිම් එක මොනවා කරනවද මෙයා ගාවට ආවට මීට වඩා හොඳ කෙනෙක් ආවොත් මොකද වෙන්නේ? ඒ පැත්තට හැරෙනවා. හරි? ඉතින් ඕක අපි දන්නවා. දන්න හින්දා මොකද කරන්නේ? මේවා මෙතනෝල් බීලා පොයිසනින් වෙලා එන කෙනෙක් ආවොත් එහෙම මොකද කරන්නේ? අපි මීට වඩා මෙතනෝල්ට වඩා ලස්සන කෙනෙක් මෙතනට දානවා. කවුද දාන්නේ? දෙනවා. කවුද? එතනෝල්. මොනවද දෙන්නේ? එතනෝල්. මොනවද මේ? ඇල්කොහොල්. නේද? අරක්කු. හරි? දීපුවා මොකද වෙන්නේ? අනේ මේ ඔයා වැඩක් නැහැ කියලා මෙයා මොකද වෙන්නේ මෙයා ඇතැල්ලා මෙයා ගාවට යනවා හරි දැන් මෙයා කැඩෙයිද මෙහෙම නෑ හැදෙන්නේ මෙයා ගාවට ගිහලා මෙයා කඩනවා මොනවා බවටද යා කඩනවා ඇසිටික් ඇසිඩ් හා ඇසිටල්ඩිහයිඩ් මොනවාද ඇසිටික් ඇසිඩ් සහ ඇසිටල්ඩිහයිඩ් බවට පරිවර්තනය කරනවා ඇසිටික් ඇසිඩ් කියන්නේ විනාගිරි අපේ ඇඟට හානි කරන නැහැ ඇසිටල්ඩිහයිඩ් අපේ ඇඟට හානි කරන නැහැ හරි එහෙනම් මෙතනෝල් බීලා යන කෙනෙක්ට තව ටිකක් වෙරි වේයන් කියලා එතනෝල් දෙනවා දුන්නා ගමන් මොකද වෙන්නේ මේ දෙක හැදෙන්නේ මෙයා තමයි හැදෙන්නේ හරි ඒක නිසා මෙතනෝල් පොයිසනින් එක වළක්වන්න අපිට එතනෝල් දෙන්න පුළුවන් හරි නේද රෙඩි රයිට් ඒකින්ද එතනෝල් පාවිච්චි කරාට වරදක් නැත්තේම නෑ හරි හරියට එහෙනම් අපි අදින් පන්තිය නවත්තමු. ඔයාලට අද ඇන්ටිඩෝට් 3ක් කියලා දුන්නා. ෆන්ඩමෙන්ටල් කියලා දුන්නා. ඊට පස්සේ ඉන්ට්‍රොඩක්ෂන් ටු ෆාමකොලොජි කියලා දුන්නා. මූලික වචන ටික කියලා දුන්නා. අද ටිකක් ඔළුවට බර වෙයි. මේ ටික එකින් එක මතක් කරන්ද හෙට ඒකලා ඊට මේ අනිද්දා උදේට වීඩියෝ එක බලන්න. හරි හෙට උදේට අප්ලෝඩ් කරන්න බෑ. අනිද්දා උදේට අප්ලෝඩ් වෙන්නේ. හරි. රයිට්. එහෙනම් අදට මම නවත්තන්නම් දැන් ගොඩක් රැ වුණා. ඔයාලට සුබ දවසක්. ලබන සතියේ වෙනකොට MCQ ටිකක් වැටිලා තියෙයි. ඒව කරලා දාන්න. යන්නේ. රයිට්. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා. මම මෙතනින් නවත්තන්නම්. අයිබෝන්.